හරි පුතේ ඉතින් good evening හැමෝටම අයිබෝවන්. ඉතින් පේපර් ක්ලාස් එක අපිට ගිය සතියේ කරගන්න බැරි වුණා. හරි කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දැන් අද ඔන්න අපි කරනවා අද ටිකක් වැස්ස දවසක්. හරි ටිකක් හැම පැත්තටම වහිනවා. මට මැසේජ් උත් දාලා තිබ්බා කීප දෙනෙක්ම මේ වැස්සත් එක ටිකක් ප්‍රශ්න වගේක් තියෙනවා කියලා. ඒක ගැටලුවක් නැහැ. අපි ඒ කට්ටියටත් අපි දෙයක් කරමු. කොහොම හරි කරලා මේකට සහභාගී වෙන්න අවශ්‍ය. හරි ඒකත් එක්ක ඉතින් අද දවසේ පුතේ මම මැසේජ් එකක් ඔයාලට දැම්මා 10 වසරට ඒ කියන්නේ grade 10 වල third term papers තමයි අපි අද ඩිස්කස් කරන්නේ. හරි grade 10 third term papers. හරි දැන් ටික ටික ඔන්න ලං වෙනවා. දැන් මගෙන් ඉල්ලලා තියෙන කට්ටිය හිටියානේ A level sorry O level papers ඩිස්කස් කරනවද? ඔව් කරනවා. නැත්තේ නෑ කරනවා. හරි දැන් මෙතනදී දැන් අපි grade 10 first term test papers දෙකක් කරා. ඊට පස්සේ grade 10 second term papers දෙකක් කරා. හරි ඊට පස්සේ දැන් අද අපි grade 10 third term papers පටන් ගන්නවා. හරි ටික ටික එන්නේ. මේ ටික කෙරෙද්දී ගොඩක් අයට මම හැම වෙලේම මතක් කරන දෙයක් තමයි ගොඩක් අයට පාඩම් ටික ලේසි මේක එච්චර දෙයක් නැහැ නේද කියන එක ඔලුවට යයි. හරි ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලගේ ඔලුව වලට යනවා පුතේ. හරි මොකද දැන් පළවෙනි දවසේ ඉඳලා හිටපු කෙනෙක් මේ පේපර් ක්ලාස් එකේ හරි පේපර් ක්ලාස් එකේ පළවෙනිම දවසේ ඉඳලා හිටපු කෙනෙක්ට කිසිම ගැටලුවක් නැතුව පළවෙනි පාඩම් වලට අනිවාර්යයෙන්ම හොඳට ආන්සර්ස් ලියන්න පුළුවන්. අපි පොලි ඩිස්කස් කරේ කිසිම එකක් ඩිස්කස් නොකර හිටියේ නැහැ. හරි. ඔව් මැච් එකක් තියෙනවනේ අද. අනිවාර්යයෙන් දැන් මැච් එකක් තියෙනවා මම අද කොහොමත් මේ ටිකක් මේ හිතුණා අනිවාර්යෙන් මැච් එක බලනවා කට්ටිය. මොකද අද ටිකක් හොඳ මැච් එකක් යන්නේ. අපි මාත් බලනවා. මම කවදාකවත් මැච් එක නොබලා ඉන්නේ නැහැ. ඔයාලා දන්නවනේ. හරි. ඉතින් මේ මොකද්ද පේපර් ක්ලාස් එක තමයි අපි මෙතන කරගෙන යන්නේ. ඉතින් පුතේ හරි. මොන හරි මම අර හැමදාමත් මතක් කරනවා මුලින්ම මේ ඔයාලට මොන හරි දෙයක් මගෙන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ මොන හරි දෙයක් ප්‍රශ්න දැන් ප්‍රශ්න අහන ඕන තරම් කට්ටිය ඊළඟට මොකද්ද පේපර්ස් ඉල්ලනවා. කලින් මේ අර සෙමිනාර් වල ටියුට්ස් ඉල්ලනවා. හරි ඊට පස්සේ ඒ හැම දෙයකටම group එකේ link එක ඉල්ලනවා. හරි ඒ හැම දෙයකටම නම්බර් එක මම දාලා තියෙන්නේ මේ නම්බර්ස් දාලා තියෙන්නේ ඇත්තට මේ හින්දා. හරි අපිට පොඩ්ඩක් කැල්කියුලේට් කරගන්න. හරි මේක අද අපි 13 වෙනි දවසනේ යන්නේ. day number 13. හරි එතකොට මේ ඒක පොඩ්ඩක් කැල් කරගන්න. හරි මගේ නම්බර් එකේ මොන හරි දෙයක් දැන් නැති කෙනෙක්ට අහගන්න. ඒකට තමයි මේ දාලා තියෙන්නේ. හරි කාට හරි කෙනෙක්ට ඕන නම් WhatsApp දාලා තියන්න මොකක් ඕන මැසේජ් එක group link ඉල්ලන එක හරි. හරි ඊට පස්සේ papers මේ කියන්නේ අපි කලින් කරපු සෙමිනාර් එක හරි දැන් මේ පේපර් එක හරි මේ ඩිස්කස් කරන පේපර් එක හරි මොන හරි දෙයක් ඔයාලට ඕනේ නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න. අද දවසේ අපි වැඩේ කරගෙන යමු. හරි හොඳයි. ඉතින් grade 10 third term papers පුතේ. දැන් මේකෙනුත් මම papers දෙකක් ඩිස්කස් කරනවා. හරි grade 10 third term papers දෙකක් ඩිස්කස් කරනවා. මෙතන ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම lessons 12කින් තමයි මේ questions හදලා තියෙන්නේ. මේ paper එකේ තියෙන questions තියෙන්නේ lessons 12කින්. හරි එතකොට මේකේ තියෙනවා මොකද්ද introduction to accounting, ඊට පස්සේ accounting equation, double entry system, prime entry books and source documents, cash book, petty cash book and මොකද්ද bank account and bank reconciliation, ඊට පස්සේ purchase journal, sales journal and general journal, trial balance, correction of accounting errors කියන හැම ඒ කියන්නේ ඒ lessons ටික මම දන්නවා ගොඩක් අයට ලොකුම doubt එකකට තියෙන්නේ financial statements. ඒ කියන්නේ grade 11 වල financial statements ටිකක් සමහර විට මේ අමාරු වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ ඒක අරුණුවම් පස්සේ grade 10 වල තියෙන මෙන්න මේ lessons වලින් තමයි ගොඩාක් අයට issue එකක් තියෙන්නේ. හරි financial grade 11 අයගේ financial statements අරුණාට පස්සේ තියෙන මට ගොඩක් අය කියනවනේ දැන් මම සමහරවිට අලුතෙන් ක්ලාස් එකකට මගේ theory class වලට join වෙන උන කෙනෙක්ගෙන් උනත් මම අහනවා මේ මෙතන අනිවාර්යයෙන් මෙතන කට්ටිය ඉන්නවා හැමෝම මම අනිවාර්යෙන් අහන්නේ මොනවද පුතේ අමාරු lessons. හරි ගොඩක් අයගේ lessons වෙන්නේ කියන lessons ටික තමයි bank account and bank reconciliation, correction of accounting errors, අනිත් එක අර discount column එක, cash book with discount column කියන එක. අන්න ওই ටික තමයි පොඩ්ඩක් අමාරු lessons කියලා කියන්නේ. හරි ඉතින් ඒ හින්දා ඒවට මේ උත්තර ටික හරි අනිවාර්යයෙන්ම ඉතින් ඒවා කොහොමද අපි කරන්නේ. හරි totally lesson එකම මෙතන කරන්න බැරි වුණත් හරි මම ඔයාලා දන්නවනේ උත්තරේ විතරක් කියලා නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි. හරිද? මම නිකන් උත්තරය ආමෙන් වහන්සේක පුතේ හරි මෙන්න මෙහෙමයි හදන්නේ. හරි එහෙනම් ඔයාලා දැක ගන්න බලා ගන්න. මේ විදිහම ගානක් આવොත් මේකම ඔළුවේ තියාගෙන ඒක කොපි කරගෙන ගිහිල්ලා ඒක ලියන්නේ එහෙම නෙවෙයි. ගාන හදන විදිය theory ටික කියලා දෙනවා.
ටෝටලි කියලා දෙන්න බැරි වෙයි. ඉතින් දැන් පේපර් එකක් ඩිස්කස් කරද්දී ටෝටල් ලෙසන් එකම කියලා දෙන්න ගියොත් පුතේ අපිට පේපර්ස් ඉවර කරන්න හම්බෙන්නේ නැහනේ. පේපර් ඩිස්කෂන් එකේදී යන්නේ අපි ඉගෙනගෙන තියෙන ඒ වගේම පේපර්ස් කරන එක. හරි. ඒකයි. හොඳයි. ඉතින් වැඩේ පටන් ගමු. දැන් මුලින්ම තියෙන තියරි පාර්ට් එක අපිට ඒ කියන්නේ ෆස්ට් පේපර් එක තියෙන්නේ. අපි ෆස්ට් පේපර් එක ගොඩක් ඒ කියන්නේ ඩිස්කස් කරන එක අපි දන්නවනේ දැන් අපි grade 10 first term second term ඩිස්කස් කරා. ඉතින් එතකොට අපිට business studies part එක ගොඩක් වෙලාවෙදී totally cover වෙලා තියෙන්නේ. හරි. අපි පුළුවන් තරම් ඉක්මනට accounting part එකට එමු. accounting part එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට ඩිස්කස් කරන්න. හරි. හොඳයි. එහෙනම් හරි. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු. මැච් එක බැලුවට කමක් නෑ. අර හැමදාම කියනවා වගේ මැච් එක බල බල. හරි. ඒ කියන්නේ මැච් එක 100න් ඉන්න එපා. මැච් එකත් බලාගෙන. හරි. ඒ ටික අපි කරගමු. හරි lessons හරි lessons ටික කරනවා. හරි පුතේ මම last week එකේ මට ඔයාලට ඒක ඉන්ෆෝම් කරන්න බැරි වුණා. මම ඊළඟ week එකේ ඉන්ෆෝම් කරනවා අපේ රිවිෂන් එකක් පටන් ගන්නවා. ඒක paid class එකක් හැබැයි යන්නේ රිවිෂන් එකක්. හරිද? එතකොට මේ රිවිෂන් එකෙන් ඒ කියන්නේ grade 11 කට්ටිය ටාගට් කරලා රිවිෂන් එක කරන්නේ grade 10 අයටත් එයාලගේ lessons වලට එයාලගේ ඕන කරන lessons වලට එන්න පුළුවන්. හරිද? මම month එකට කරන lessons ටික ඔයාලට දානවා. එතකොට මේ month එකේ මේ month එකට ඔයාලට එන්න ඕනේ නම් ඔයාලා ඒක මම ඔක්කොම සියලුම ඒ කියන්නේ ඔක්කොම details ටික කවද්ද පටන් ගන්න, කීයටද පටන් ගන්න, කොහෙද තියෙන්නේ online නේ කොහොම හරි කවද්ද පටන් ගන්න, කීයටද තියෙන්නේ, මේ fee එකක් ගන්නවා නම් ඒ fee එක කීයද, කොහොමද කරන්න ඕනේ, මොකද්ද කරන්න ඕනේ හැමදේම ඉන්ෆෝම් කරනවා. දැම්ම නෙවෙයි, අද නෙවෙයි. හරි මම ඔයාලට ඔයාලගේ groups වලට දානවා. හරි ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න මේ අන්තිම වීක් එකේ තමයි මොකද මේ දවස්වල වැඩ ගොඩාක් අපි මේ කෙරීගෙන යනවා මේ අපේ ඉන්ස්ටිටියුට් එකිනුත් ඒ හින්දා ඒ පොඩක් කාර්යබහුල වෙලා ඉන්න හින්දා මේ චුට්ටක් ඒකට මට හරියටම ඩේට් එක මෙන්න මේකයි කියන එක ඩීටේල්ස් ටික ඔයාලට දෙන්න බෑ. හරිද? ඩීටේල්ස් ටික ඔයාලට දෙන්න බෑ කොහොමද කරන්නේ මොකක්ද මම ඔක්කොම දෙන්නම් පුතේ ඩීටේල්ස්. හරි. ඉතින් ඒ හින්දා මේ ඒ ඩීටේල්ස් ඔක්කොම දෙන්න මේ වෙලාවේ විදියක් නැහැ. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම මම ඔයාලගේ groups වලින් මම ඔයාලව ඉන්ෆෝම් කරන්නම් ඒ ගැන. හරි මොකද ගොඩාක් අය මෙසේජ් දාලා තිබ්බ සෑහෙනම ගානක්. හරිද? නෑ නෑ අම්මෝ මේ ක්ලාස් එක නවත්තන්නේ නෑ. මේක මම පුතේ කිව්වනේ. මේක නවත්තන්නේ يعني grade 10 අයගේ අපි වෙනම එකක් කරනවා ඊළඟ අවුරුද්දේ. grade 11 මේ පාර O levels ලියන අයගේ O level තියෙන්නේ කවද්ද? එතකන් මේ ක්ලාස් එක කරනවා. ඒක කිව්වනේ. හරි. මම සාමාන්‍යයෙන් ඒක කිව්වොත් කොහොම හරි ඒක අනිවාර්යෙන් කරනවා. හරි ඒ හින්දා මට මෙතන ළමයි ඉන්නේ කීයද මට ඕවා කිසිම අදාළත්වයක් නැහැ. හරිද? එහෙම කිසිම මේකක් නැහැ. දැන් ඔයාලගේ අඩුම ගානේ මම සෑහෙන මාස ගාණක් දැන් මගෙන් සමහර ළමයි අහනවා කොහොමද තියරි ක්ලාස් වලට ජොයින් වෙන්නේ මොකද්ද කරන්නේ මොකක් මම එහෙම කියලාවත් අඩුම ගානේ මට ඇත්තටම මේ groups වලටවත් මම දැම්මේ නැහැ. දැන් ඒ details ටික මම දාන්නම්. හරි මොකද ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා මේ කොහොමද ජොයින් වෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියන විස්තර ටික. මට ඇත්තටම මම හිතන්නේ මාස දෙකකින් විතර මම ඒවා දාලා නැහැ ඔයාලගේ groups වලට. හරි මම දාන්නම්. මේ ඒ ටික මම ඔක්කොම ඉන්ෆෝමේෂන්ස් ටික දෙන්නම්. මේක නවත්තන්න නෑ බය වෙන්න එපා. හරි. මේක සමහර විට එක වීක් එකක් හරි එක වීක් එකක් යයි දවස් දෙකකට තුනකට විතර A levels අයගේ එක්සෑම් එක ලඟ වුණොත්. හරි. A level ලඟ වෙද්දී ඒ A level වලට month එකකට කලින් වීක් එකක් සමහර විට වෙයි. මොකද මම A level අයට priority එක දෙන්න ඕනේ. ඒ හින්දා තමයි ඒක ඒ විදිහට කරන්නේ. ඒව ගැන මම ඉස්සරහට ඉන්ෆෝම් කරන්න. හරි. පුතේ ඉතින් මම හිතනවා ඔයාලා මේවට answers ලියලා ඇති කියලා. හරි answers ලියලා ඇති කියලා හිතනවා. මොකද දැන් මේ මම last week එකේත් නෙවෙයි ඊට කලින් week එකේ තමයි මේවා ටික දුන්නේ. හරි පේපර් එක දුන්නේ. එතකොට මම හිතනවා කරලා ඇති කියලා. ඔයාලා මොන හරි අලුත් ඒ කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගත්තොත් විතරක් නෙවෙයි. ඔයාලා අනිවාර්යයෙන්ම මම 11:30 වෙනකන් මේක කරනවා. 11:00 වෙනකන් මම කරනවා. එතකොට ඔයාලා මොන හරි දන්නේ නැති ඕනම දෙයක් මම කියනවා නම් හරි නැත්නම් ඔයාලා දන්න දෙයක් වුණත් කමක් නැහැ. මම නම් කියන්නේ ඒකයි. මොකද මේක දන්නවා වුණාට කමක් නැහැ. ඔයාලා ඒක ලියා ගන්න. ඒ කියන්නේ 11:00 වෙනකන් ඇක්ටිව්ලි වැඩ කරන්න. මම හැමදාම කියනවනේ මම groups වලට දාන message එකේ අන්තිමට දාන්නේ මේ බදාදරය 9:00 කියන්නේ අපි කොමර්ස් පාඩම් කරන වෙලාව. ඉංග්‍රීසි මීඩියම් අපි සිංහල මීඩියම් අයගේ හෙට 9:00. හරි. ඒක පාඩම් කරන වෙලාවක් නේ. ඒ පාඩම් කරන එක හරියට කරන්න. ඒකයි වෙන්න ඕනේ. හරි. මොකද නැත්තම් මේ බලන් ඉන්නවා උත්තර මේක හරි ඒක නම් හරි ඒක හරි දෙක හරි තුන එහෙම එපා.
ඔයාලා දන්නව වුණත් කමක් නැහැ. චුට්ටක් මොකක් හරි පැන්සලක් හරි අරගෙන කමක් නැහැ. මේක චුට්ටක් ලියා ගන්න. මම මොන හරි ඩිස්කස් කරද්දි මේක ලියා ගන්න. එතකොට මේ හොඳයි පුතේ ඒක. සෑහෙන වටිනවා. හරි? හොඳයි. මං කියන්න. මං කියන්න ඒක. හරි. questions දැම්මම අහනවා. මම දැක්කා ඒක මේකේ තියෙනවා නේද? හරි මං කියන්නම් පුතේ. හරි. හොඳයි. 2018 North Western Province third term test grade 10. හොඳයි මෙන්න පේපර් එක. පේපර් එක අපිට තියෙනවා. එතකොට හරි. first question එක. Wants are different ways of satisfying needs. Select the answer which includes only wants. හරි. දැන් මම නම් කියන්නේ මම ඔයාලට කියලා තියෙන දේ මේක සති දෙකක් විතර ඇති මේ පේපර් එක ඔයාලට දීලා. එතකොට මම හිතනවා දැන් ගොඩාක් අය print out එකක් අරගෙන ඇති කියලා. අරගන්න බැරුණ කෙනෙක් හරි කමක් නැහැ. මේ PDF readers වලින් print outs ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. අර පොඩ්ඩක් ගත්තොත් හොඳයි. ඉතින් අර ඔයාලගේ ඉතින් හදිසි හරි මේක බෑකප් එකක් නැතුව ඔක්කොම ටික ගියොත් එහෙම අපරාධනේ. ඒ හින්දා. එතකොට මේ දැන් මෙතනදී අපි බලමු first answer එක තියෙන්නේ education, teaching, government schools, libraries. හරි. මොකක්ද answer එක වෙන්නේ පුතේ? අපි බලමු ඔයාලගේ answers. අපි බලමු ඔයාලගේ answers. ඔයාලගේ answers බලමු. ඔව්. yes. third one fourth one කියලා තියෙනවනේ. ඇයි fourth one කියන එක එන්නේ කියන එක මං කියලා කියන්නම්. ඇයි ඒක ආවේ? ඇයි ඒක ඔයාලා කියන්නේ? මෙහෙමයි. දැන් ෆස්ට් එක ආන්සර් එකක් නොවෙන් ආන්සර් එකක් වෙන්නේ නැති රීසන් එක ඔයාලා දැනගෙන ඉන්න ඕන. අන්න ඒකයි පාඩම් කරනවා කියලා කියන්නේ. හරි. දැන් මේකේ MCQ වල මට ඇත්තටම පුතේ දැන් මෙතන ඉන්න හැමෝම මම දකිනවා මට දැන් නම් ටික පුරුදුයි. නම් දැකලා නම් පුරුදුයි. හරි. ඒ ටික තමයි මේ ඉන්නේ. හරි. ඉතින් මේ මොකද්ද education teaching හරි government schools libraries ඇයි මේකේ ආන්සර් එක වැරදෙන්නේ මොකද රීසන් එක education කියන එක තියෙන හින්දා මොකද අපෙන් අහන්නේ select the answer which includes only wants කියන එක හරි එතකොට education කියලා කියන්නේ need එකක් හරි education කියලා කියන්නේ need එකක් හරි ඒ හින්දා අපි ඒක අයින් කරමු හරි ඔන්න ඒක වැරදෙන්න රීසන් එක තමයි education කියන එක හරි දැන් කවුරු හරි ඒක කාට හරි කෙනෙක්ට කැමති දෙයකට පුළුවන් ඒක ලියා ගන්න හරි එතකොට second one එක sarees, trousers, frocks, clothes. ඒකේ sarees okay, trousers okay, frocks, clothes. clothes කියලා කියන්නේ ඒක need එකක්. ඒ හින්දා ඔන්න ඒ need එක තියෙන හින්දා ඒක වැරදි. හරි. එතකොට බලමු අපි third one එක. government schools, examinations, teaching, libraries. හරි. මොකක්ද answer එක? මොකක්ද answer එක? හරි. answer එක වෙන්නේ third one එක තමයි. මොකද මේ හැම එකක්ම education කියන need එකේ wants different අපි දන්නවනේ need fulfill කරන මේ different ways of මේ different ways තමයි අපි ගන්න කියලා want එකක් හැටියට හරි එතකොට answer එක වෙන්නේ third one එක government schools examinations teaching libraries හරි third one fourth one එකේ education තියෙනවා ඒ හින්දා ඒක වැරදි answer එක හරි ඒක වැරදි හරි මතක තියාගන්න හරි හොඳයි එහෙනම් answer එක third one හරි WhatsApp number එක ඉල්ලලා තියෙනවා බෝඩ් එකේ තියෙනවා පුතේ මෙන්න මේ number එක තමයි WhatsApp ඉන්නේ හරි හොඳයි second one questions තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙක්ට හරි මොකක් හරි issue එකක් තියෙනවා නම් මේක කොහොමද එහෙම උනේ කියන එක second එකද second එක second එක වැරදියි ඒ second එකේ clothes කියලා තියෙනවානේ question number 1 එකේ second එක ඇයි sarees trousers frocks clothes කියලා කියන්නේ need එකක් අපෙන් අහන්නේ wants හරි හොඳයි පුතේ second one consumer and other different stakeholders of business have specific objectives to be fulfilled select them හරි මොකක්ද answer එක yes මොකක්ද answer එක consumers and other different stakeholders of the business have specific objective to fulfill select them yes business have specific objectives to be fulfilled answer එක මොකක්ද වෙන්නේ
අපි දන්නවා පුතේ. ඒ කියන්නේ මේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ බිස්නස් එකක earning profit and increasing the customer satisfaction. මම උතනදී පොඩි දෙයක් කියන්නම්. පොඩි දේ තමයි. හරි. මේ ගොඩක් අයගෙන් what are the main objectives of a business කියලා අහුවට පස්සේ ගොඩක් අයගේ ආන්සර් එක වෙන්නේ earning profit and customer satisfaction කියන එක. earning profit and customer satisfaction කියන එක. customer satisfaction කියන ඒක විතරක් ලියන්න එපා. හරි. customer satisfaction කියන්නේ නිකම්ම word එකක් විතරයි. හරි. increase in customer satisfaction. අන්න ඒක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි. increase in customer satisfaction. ආන්සර් එක වෙන්නේ first one එක. ආන්සර් එක වෙන්නේ first one එක. හරි. ආන්සර් එක first one එක වෙන්නේ මේ earning profit and increasing the customer satisfaction. හරි. දැන් මෙතනදී increasing the quality of goods and services, creating job opportunities and employee welfare, earning profit and increasing the quality of goods and services කියන එක ඒ answers තුන okay කිසිම issue එකක් නැහැ. ඒවා sub objectives අන්න ඒකයි. හරි. ඒක sub objectives. ඒ හින්දා අපිට ගන්න පුළුවන් answer එක වෙන්නේ first one එක. first one එක. හරි. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් අනිත්‍යව වැරදිද කියලා අනිත්‍යවත් හරි. හැබැයි ඒවා main objectives නෙමෙයි පුතේ. ඒවා sub objectives. හරි. හොඳයි. ඊළඟට third one. මොකද්ද? හතරවෙනි එකේ තියෙන එක නෑ. දැන් මෙහෙමනේ earning profit and increasing the quality of goods and services කියන එක නෙවෙයිනේ පුතේ. ඒ කියන්නේ increasing the quality of goods and services කියලා කියන්නේ sub objective එකක්. හරි. බලන්න text book එකේ තියෙනවා. හරි. දැන් මගේ ආපු කෙනෙක් නම් මගේ ටියුට්ස් වලත් තියෙනවා. හරි. increase earning profit and increasing customer satisfaction තමයි main objectives වෙන්නේ. හරි. බලන්න. හරි. හොඳයි. ඒක මෙතන මේක නැති හින්දා තමයි දැන් මේක fourth one එක ගන්න පුළුවන්. fourth one එකේ තියෙන්නේ increasing the quality of goods and services නේ. මේකේ තියෙන්නේ increasing customer satisfaction එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. third one. හරි. දැන් entrepreneur creates innovations. හරි. takes the risk. හරි. takes decision with regard to the business. okay. හරි. කිසිම issue එකක් නැහැ. ඒ ටික හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට කියන්නේ normally මේකේ හැම එකෙම තියෙන පුතේ මේකේ මේ මොකද්ද අපිට කියන්නේ අනිවාර්යයෙන්ම which you consider as correct or most appropriate. අනිවාර්යෙන් අපිට most suitable answer එකට තමයි අපිට දෙන්න වෙන්නේ. හරි. එතකොට මේ අනිවාර්යයෙන්ම දැන් මේ entrepreneur කෙනෙක්ගේ තියෙන characteristics ටික මෙතන තියෙනවා පුතේ. He creates innovations, takes the risk, takes decision with regard to the business කියන ඒ තුනම entrepreneur කෙනෙක්ගේ තියෙන්න ඕනේ දේවල්. හරි. අනිවාර්යයෙන්ම දැන් රිස්ක් එකක් ගන්නවා කියන එක දැන් මම සාමාන්‍ය ඔයාලට මතකයිද මම ලාස්ට් වීක් එකේ කොහොමද ඔයාලගෙන් ඇහුවා මේ කවුද මෙතන බිස්නස් කරන්න කැමති කියන එක. මට ඔයාලා ගොඩක් අය මේ රේස් හෑන්ඩ් කරලා කිව්වා අපි බිස්නස් කරන්න කැමතියි කියලා. හරි. ඉතින් මේ මතක තියාගන්න දැන් entrepreneur කෙනෙක් අනිවාර්යයෙන්ම entrepreneur කෙනෙක් වෙන්න නම් එයා රිස්ක් එකක් ගන්න ඕනේ. නැතුව පුතේ තියෙන බිස්නස් එකක් අපි මේන්ටේන් කරගත්තා කියලා වැඩක් නැහැ. හරි. ඇත්තටම මෙන්න මේ දවස්වල කවුරු හරි කෙනෙක් බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා නම් අලුත්ම විදියකට එයා ගොඩක්ම රිස්ක් එක ගන්න කෙනෙක්. හරි. මේ දවස්වල ඇත්තටම ෂුවර් නෑනේ. දැන් මම දන්න ගොඩක් බිස්නස් මම දැකපු ගොඩක් බිස්නස් මේ දවස්වල පටන් ගත්තා ගොඩක් ඒවා. දන්න يعني දැක්කා. අඳුරන යාළුවන්ගෙන් නෙවෙයි. දන්න අයගේ මම දැක්කා මේ මොකද්ද පටන් ගත්තා ගොඩක් ඒවා පුතේ අනිවාර්යෙන් බෑන්ක්‍රප්ට්. ඒ කියන්නේ වැඩක් නෑ. ඒ කියන්නේ මොකද මේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක බිස්නස් කරන්න බෑ ගොඩක් අයට. හරි. ගන්න බෑ. ඉතින් ඒ හින්දා මේ very good. හරි. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ දර බිස්නස් දර බිස්නස් නම් හොඳයි මේ දවස්වල. මොකද ඉතින් දර ඕනේ වෙනවනේ දැන්. හරි. ඉතින් මේ හොඳයි හැබැයි ඒකත් හිතුව එක. නෑ දැන් බලන්න අපේ ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි ඒ යති. හරි. ඒ දැන් ගෑස් එක වැඩි කරපු ගමන්ම මොකද උනේ? අර ලිප් හදන්න පටන් ගත්තා. මොකද භූමි තෙල් ලිප් හදන්න පටන් ගත්තා. හරි දක්ෂයි දැන්. ඕක මොකක් හරි වුණ ගමන් තව එකක් හදනවා. ඊට පස්සේ දර ටික දර ගණන් දැන් මේ දවස්වල. ඇයි ඒ ගෑසුත් ගණන්නේ දර ගණන් යන්න බැරුව නැත්නම් දර ලිප්. හරි. ඉතින් මේ ඒවා ගණන්. ඊට පස්සේ ඒකට මොකක් හරි වුණොත් එහෙම ඒවත් ගණන් දැම්මොත් එහෙම ඒකට ඊට පස්සේ එනවා. හරි. එක විදියට. ඔව් දැන් හරි කිරිපිටි
මින් කිරිපිටි ගණන් වැඩිනේ මින් මැසේජස් එනවා ගොඩක්. හරි දැන් කිරිපිටි ගණන් වැඩි. එතකොට ඉතින් ඒකට එක එක දේවල් ඔන්න කල්පනා කරලා දැන් ඊට පස්සේ අර මොන හරි ෆ්‍රෙෂ් මිල්ක් ඔන්න ගණන් වැඩි කරනවා. දැන් ෆ්‍රෙෂ් මිල්ක් ඒක ඒ ප්‍රොඩක්ෂන් එක කරන කට්ටිය ගණන් වැඩි කරනවා. අන්න ඒ විදියට පොඩ්ඩක් තියෙනවා ඉතින් එක එක විදි ලංකාවේ. හරි අපි ඒ ගැන කතා කරමු ඉතින් ඉතින් මේ මොකද්ද පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න. නෑ මෙතන මේ සෙකන්ඩ් වන් එකේ පුතේ ආන්සර් එක ෆස්ට් වන් එක තමයි වෙන්නේ. හරි මොනවා හරි ක්වෙස්චන් එකක් තිබුණොත් මට දාලා තියන්න. අපි ඒක ඩිස්කස් කරපු එකක් හින්දා. හරි මම ඒක පොඩ්ඩක් මේ ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ consumers and other different stakeholders ඒ හැමෝගෙම හරිද මේ මේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්න දේ තමයි අහන්නේ. හරි ඒ හින්දා ඒකට ආන්සර් එක ෆස්ට් වන් එකම තමයි. අපි තර්ඩ් වන් එක ගැන කතා කරන්නේ. entrepreneur කියන එකේ ආන්සර් එක වෙන්නේ දැන් ඔය පළවෙනි තුනම හරි. හරි creates innovation takes the risk හරි ඊට පස්සේ takes decision with regard to the business හරි මේ කියන හැම දෙයක්ම ඕකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට මේ ඒ වුණාට fourth one එක හරි encompasses with the role of organizing factors of production in order to start the conduct a manufacturing process. හරි මේ තියෙනවා total answer එක. හරි අර හැම එකේම total answer එක මෙතන තියෙනවා the role of organizing factors of production in order to start and conduct a manufacturing process. හරි මොකද්ද මේ කියන්නේ? හරි අපි දන්නවා පුතේ production factors තියෙනවා land labor capital and entrepreneurship. හරි මෙන්න මේ ටිකේ හරි කොච්චර පුතේ අපිට land එකක් තිබ්බට labours ලා හිටියට capitals තිබ්බට වැඩක් නැහැ. entrepreneur කියන එක entrepreneurship කියන process එක නැත්තම් කිසිම ඒ කියන්නේ entrepreneur කියන process එක කරන්න entrepreneur කෙනෙක් නැත්තම් අපේ business මේ කොච්චර factors තිබ්බත් වැඩක් නැහැ. හරි. ඉතින් ඒ හින්දා මෙතනදී කියන්නේ හරි. ඔව් දැන් මෙතනදී කියන්නේ අර ඒ අනිවාර්යයෙන්ම මේ production factors හැම විදියෙම manage කරන control කරන මේ role එක තමයි entrepreneur කියලා කියන්නේ. ඒක total answer එකක්. හරි. දැන් මගෙන් අහනවා. හරි. මගෙන් අහනවා මේ දැන් මොකද්ද දිගම answer එක තමයි ගොඩක් වෙලාවට හරි නේද කියලා. එහෙම කියන්න බෑ. ඒ වුණාට හරිද? නෑ හැම හරි මම answers දෙක තුනක් questions දෙක තුනක් එනවා. මම ඒ දෙක තුනටම කියන්නම්. හරිද? මේ හැම වෙලාවම පුතේ අපිට කියන්න බෑ මේ දිගම එක කියලා. මොකද ඒක දැන් ඉස්සර දැන් මම කල්පනා කරනවා මටත් ඕක දැන් මගේ අයියලා මට කියලා දීලා තියෙනවා. හරි. මල්ලි මෙහෙමයි මේ දිගම ආන්සර් එක තමයි මේ ඕවා නිකන් ඔළුවේ තියාගන්න මොන හරි අර දන්නේම නැති එකක් ආවොත් දිගම එකට ගහන්න කියලා එහෙම කියලා දීලා තියෙනවා මටත්. හරි. එතකොට මම ඉතින් කල්පනා කරනවා මේ මොන පිස්සුවක්ද බොරුවට නෙමෙයි කියන්නේ. හැබැයි ගොඩක් වෙලාවට හරි. ඒ වුණාට ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක අර සයන්ටිෆිකලි මට තේරුන්නේ නැහැ. ඒ වුණාට මම දැන් මම පේපර්ස් හදන්න පටන් ගත්තට පස්සේ මේ ක්ලාස් කරන කෙනෙක් හැටියට මම පේපර්ස් හදද්දි පුතේ මට තේරෙනවා අර අපි MCQ එකට ආන්සර් එක දාන්න ඕනේ කිසිම ඩවුට් එකක් නැති වෙන්නනේ මම මේ කෙලින්ම මගේ මම දන්න හැමදේම මම ඔයාලට කියන්නේ. හරි. අපි MCQ එකේ දැන් මම ඔයාලට පේපර් එකක් දෙනවා නම් මම ඔයාලට පේපර් එකක් දෙනවා නම් ඔය පේපර් එකේ මම හරිම ආන්සර් එක ඒ කියන්නේ ඔයාලගේ දැන් අපි හිතමු ෆස්ට් එකට එන්නේ තර්ඩ් වන් එක. හරි. දැන් මම නැත්නම් බලමු මේ තර්ඩ් වන් එකට එන්නේ ෆෝර්ත් වන් එක. මම ඒ ආන්සර් එක දෙන්න ඕනේ කිසිම ඩවුට් එකක් නැති වෙන්න. නැත්තම් ඔයාලට මේකේ ෆස්ට් එකත් හරි තර්ඩ් එකත් හරි වගේ ආන්සර් එකක් ආවොත් පුතේ ඔයාලට ඒක වැඩක් නැහැ නේ. ඒ කියන්නේ ඔයාලට ඒ ක්වෙස්චන් එක තේරුමක් නැහැ. දැන් සමහර ක්වෙස්චන්ස් තියෙනවා ෆස්ට් එකත් හරි වගේ තර්ඩ් එකත් හරි. එහෙම නොවෙන්න නම් අපි හරියටම MCQ එකේ ආන්සර් එක හරියට දෙන්න ඕනේ. එතකොට අපි ඒක ලියද්දි අපේ අතින් ඒක දිගට ලියවෙනවා. හරි. අපේ අතින් අනිවාර්යයෙන්ම මේක දිගට ලියවෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ඔය වැඩේ වෙන්නේ. ඉතින් අර දිග මාංශක හරි මාංශක කියන එක හැම වෙලාවෙම ගන්න එපා. මොකද එහෙම නොවන වෙලාවල් ඕන තරම් මම දැකලා තියෙනවා. හරි.
අර බොරුවට නිකන් වරද්දන්න ඕනේ මටත් නිකන් දිගට දෙනවා. හරි. ඒ හින්දා එහෙම හැම වෙලාවෙම හිතන්න එපා. හරි. හරි. yes. හරි. එතකොට මට ඉන්නේ මල්ලි කෙනෙක්. අයියලා ඉන්නව නේද? හරි. ඉතින් මේ හොඳයි. මෙතන entrepreneurship කියන එක හරියටම අයිඩියා එකක් නෑ කියන එක කියලා තියෙනවා. entrepreneurship කියන එක ලොකුවට ඉෂුව එකක් නෑ පුතේ. හරි. මේක second one එකට first one එක third one එකට fourth one answer එක මම මේකට answer එක දුන්නා. ඉතින් මේ දැන් මෙහෙමයි. entrepreneurship කියලා කියන්නේ පුතේ ගොඩක් වෙලාවට දැන් මගෙන් අහලා තිබ්බනේ ඕනද හැම වෙලාවෙම entrepreneur කියලා. මගෙන් දැන් අහලා තිබ්බා ඕනමද ඒ කියන්නේ අයිතිකාරයම්මද මේ entrepreneur වෙන්නේ කියන එක. හරි. නෑ හැම වෙලාවෙම entrepreneur වෙන්නේ නෑ. හරි. මොකද ඕන කියලා කියන කෙනා දැන් හිතන්න මම බිස්නස් එකක් කන්ඩක්ට් කරනවා මගේ තාත්තාගේ බිස්නස් එකක්. ඒක හැමම තාත්තා බිස්නස් එකෙන් අයින් වෙනවා මම බිස්නස් එක කරගෙන යනවා. එතකොට මම කිසිම වෙලාවක ඉනෝවේෂන්ස් ක්‍රියේට් කරෙත් නැහැ. හරි රිස්ක් එකක් මම ගත්තෙත් නැහැ. ඒ හින්දා මම entrepreneur කෙනෙක් වෙන්නෙත් නැහැ. entrepreneur කියන එක මේ ලොකුවට හිතන්න ඕන දෙයක් නෙවෙයි පුතේ. කවුරු හරි කෙනෙක් දැන් හිතන්න දැන් මේ වගේ කොරෝනා සිටුේෂන් එකක කවුරු හරි කෙනෙක් මොකක් හරි අලුත්ම ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් මොකක් හරි අලුත් බිස්නස් එකක්. නැත්නම් මේ මොකක් හරි තියෙන බිස්නස් එකක්. අපි හිතමු දැන් අපි දැන් රිටේල් ෂොප් එකක් ගත්තොත් පුතේ ඉස්සර නම් පුතේ රිටේල් ෂොප් එකක් කියලා කියන්නේ සිල්ලර කඩයක්. ওই සිල්ලර කඩයක් ගත්තට පස්සේ අපි පුතේ ඉස්සර අපි ඉල්ලන එකනේ එයාලා බලන්න දෙන්නේ. දැන් අපි ගිහිල්ලා අල කිලෝ එකක් කිල්ලුවට පස්සේ එයාලා තමයි තෝරලා දෙන්නේ. අපිට අතපත ගන්න බෑ. හරි ඊට පස්සේ අපි ඒකට සෙල්ෆ් සර්විස් අපි ආව සුපර් මාකට් වලින්. ඒ සුපර් මාකට් උත් පුතේ දැන් ටික ටික දැන් සුපර් මාකට් එක තව සුපර් වෙනවා. හරි. ඒ තවත් ලොකු වෙනවා. ඊට පස්සේ දැන් ඔන්ලයින් shoppings ඇවිල්ලා තියෙනවා. හරි. ඔය වගේ එන්න මොකක් හරි තව කෙනෙක් අලුත් විදියකට මොකක් හරි දෙයක් කන්ඩක්ට් කරන්න හදනවා. හරි. රිටේල් ෂොප් එකක් හරි මොකක් හරි අලුත් විදියකට. අලුත් විදියට ආයක හිතලා මොකක් හරි අලුතෙන් පටන් ගන්නවා. අන්න ඒ වගේ එක්කෙනෙක් තමයි entrepreneur කෙනෙක් කියලා කියන්නේ. අලුතින් දෙයක් හිතලා අලුත් විදියකට දෙයක් කරන කෙනෙක් රිස්ක් එකක් අරගෙන කරන කෙනෙක්ට තමයි අපි entrepreneur කෙනෙක් කියලා කියන්නේ. හරි. entrepreneur කියන එකට business ability of owner ඔව් ඉතින් ඒක business ability ඔව් ඕනට තියෙන ඉතින් business ability එක වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකුවටම ඒ කියන්නේ අනිවාර්යෙන් ability එක තියෙන්න ඕනනේ. ඒක වැඩ ටික කරගෙන යන්න. රිස්ක් එකක් ගන්න ability එකක් තියෙන්න ඕනේ. ඉනෝවේට් කරන්න ability එකක් තියෙන්න ඕනේ. ඒකත් ඕකේ පුතේ. ඉෂුව එකක් නැහැ. හරි. හොඳයි. අපි යනවා fourth one එකට. fourth one එකට යනවා. අපි බලමු. select the answer which is having reasons that the government intend to achieve from the business. හරි අපි බලමු මේකට answer එක පුතේ. හරි අපි ඒක බලමු. මෙතන තියෙනවා A protecting consumers, B protecting consumers. so government එක අනිවාර්යයෙන්ම අපි දන්නවා පුතේ. පුතේ මට පොඩ්ඩක් මෙන්න මේකට answer එකක් දෙන්න. government එක relate වෙන්නේ මොන environment එකටද? government එක relate වෙන්නේ මොන environment එකටද? is it political, legal, global මොකද්ද? yes very good. political environment එකට තමයි government නෑ මෝ global නෙමෙයි government එක. හරි government එක political environment එකට. හරි political environment එකට තමයි ඒක relate වෙන්නේ. එතකොට මෙතනදී මේ අපි බලමු දැන් political environment එකේදී අනිවාර්යයෙන්ම ඒ කට්ටිය බලන්නේ දැන් political නෙමෙයි legal environment එක ගැනත් අපි කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් අපි අර environment ගැන කතා කරද්දී පුතේ මොකක් හරි situation එකක් දුන්නට පස්සේ ඒ situation එක මම හැමදාම කියනෝනේ political environment එකට විතරක් නෙවෙයි එන්නේ. හරි ඊට පස්සේ අපි ඊළඟට මේ මොකද්ද හරි ඊට පස්සේ ඒක legal environment එකට විතරක් නෙවෙයි. අපි බලමු මොකද්ද මේක dance එක දැන් protecting consumers අනිවාර්යයෙන්ම consumer affairs authority වගේ authorities දාලා හරිද consumers law protect කරන්න අනිවාර්යයෙන්ම government එක වැඩේ කරගෙන යනවා. හරි අනිවාර්යයෙන්ම. හරි ඊළඟට අපි බලමු හරි B providing business friendly incentives අනිවාර්යයෙන් මේ කියන්නේ business වැඩ ටික කරගෙන යන්න හරි business වල වැඩ ටික හරියට කරගෙන යන්න
හරිද? ගවර්න්මන්ට් එකෙන් ගොඩක් වෙලාවට පුතේ ඉන්සෙන්ටිව්ස් දෙනවා. සහනාධාර කියලා අපි කියන්නේ. සහනාධාර කියලා ඉන්සෙන්ටිව්ස් ගොඩක් වෙලාවට බිස්නස් වලින් දෙනවා. මේ ගවර්න්මන්ට් එකෙන් දෙනවා. ඒකත් හරි. ඒකත් ඕකේ. collecting taxes due. ඔව් දැන් අර මේ කන්සියුමර්ස්ලා ප්‍රොටෙක්ට් කරනවා වගේ හරි බිස්නස් ෆ්‍රෙන්ඩ්ලි ඉන්සෙන්ටිව්ස් දෙනවා වගේම ගවර්න්මන්ට් එකත් බලනවා කොහොම හරි කරලා ටැක්ස් එක earn කරගන්න. ඇයි බිස්නස් වලින් ටැක්ස් එක earn කරන්නේ? ගවර්න්මන්ට් එකක්. උදේ ඉතින් ගවර්න්මන්ට් එකට අනිවාර්යයෙන්ම එයාලා රන් කරන්න එයාලගේ එක්ස්පෙන්සස් ටිකට අනිවාර්යයෙන්ම ඉන්කම් එකක් ඕනේනේ. ටැක්ස් එක තමයි පුතේ එයාලගේ මේන් ඉන්කම් එක. හරි? ගවර්න්මන්ට් ඉන්කම් එකේ තියෙන මේන්ම පාර්ට් එක තමයි ටැක්ස් කියලා කියන්නේ. හරි? මතක තියාගන්න ඒක. ටැක්ස් කියලා කියන්නේ එයාලගේ මේන් ඉන්කම් එක. හරි? එතකොට ඔය ටැක්ස් රෙවෙනියු and non tax revenue කියලා දෙකක් තියෙනවා. ඒකේ ටැක්ස් රෙවෙනියු එක තමයි ගවර්න්මන්ට් එකට වැඩිපුරම හම්බෙන්නේ. ඒ හින්දා collected tax due collecting tax due කියන එකත් අනිවාර්යයෙන්ම මේ ආන්සර් එකක් වෙනවා. දැන් ගවර්න්මන්ට් එක කොහොමද බිස්නස් එකට මේ බලපාන්නේ කියන එක නේ අපෙන් අහන්නේ. හරි. එතකොට D increasing the productivity of labor. Increasing the productivity of labor. නෑ දැන් labor productivity එක increase කරන්න ගවර්න්මන්ට් එකට උවමනාවක් නැහැනේ. ඒ උවමනාව තියෙන්න ඕනේ මැනේජර්ස්ලාට. නැත්තම් ඒ උවමනාව තියෙන්න ඕනේ ඕනර්ස්ලාට. හරි ස්පෙෂලි මැනේජර්ස්ලාට. හරි. අනිවාර්යෙන් පුතේ productivity එක labor productivity එක increase කරන එක ගවර්න්මන්ට් එකේ වැඩක් නෙවෙයි. දැන් අපේ බිස්නස් එකක් තියෙනවා කියලා ගවර්න්මන්ට් එකෙන් එන්නේ අපේ ලේබර්ස්ලාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න. ඒක අපි දැනගන්න ඕනේ කරන්නේ. හරි. ඒ හින්දා D එක ආන්සර් එකට එන්නේ නැහැ. A B and C answer number 2. answer number 2. fifth one. හරි. මේකට ආන්සර් කියවන්න බලන්න. හරි අපි මැච් කරමු මේක පුතේ. ඒක මැච් කරමු බලන්න. හරි. owners මොකද්ද? earning sufficient profit. Managers දැන් මේවා නම් ගොඩක්ම දැන් ජෙනරල් නොලෙජ් වගේ වෙලා තියෙන්නේ මම පුතේ මේ ලොකු වෙලාවක් ගන්නෙත් නැත්තේ දැන් මේ වගේ ක්වෙස්චන්ස් මම හිතන්නේ අපිට අර පේපර්ස් 4ේදී ඒ වගේ 4ක්ම හම්බ වෙන්නේ නැති නේද මම ඇත්තටම ලොකු වෙලාවක් ගන්නෙ නෑ මේ තියෙන පාර්ට් එක ඩිස්කස් කරන්න හරි අපිට accounting part එක ටිකක් වැඩිපුර වෙලාවක් අරගෙන accounting වල තියෙන concepts ටිකයි accounting වල කොහොමද වැඩ ටික කරන්නේ කියන එකයි ඒකට අපි ටිකක් වැඩිපුර වෙලාවක් දෙමු හරි ඒ හින්දා අපි මේක ටිකක් කරගෙන යන් ඉක්මනින් මොකද දැන් මේක කතා කරලා දැන් මටත් නිකන් නිින්දනුත් කියවෙනවා මට ළමයිනුත් කිව්වා සර් දැන් නම් නිකන් එකපාරට කරු හරි හදිත් මතකයි කියලා හරි අපි ඒ හින්දා කතා කරගෙන යන් හරි බලමු ඔයාලගේ ආන්සර්ස් හරිද කියලා හරි අපි බලමු managers පුතේ එනවා taking successful decisions හරි employees job security හරි suppliers supplying raw materials in time හරි හරි එතකොට මේ අපිට යන්නේ CDBA what is the answer yes second one CDBA second one හරි second one is the answer හරි ඒක ඔන්න ඒක හරියම ලේසි මම එතන ඔයාලට ඔන්න මේ මැච් කරලත් පෙන්නුවා second one කියලා මම පහ ලිව්වනේ මොකද හරි question number එක ලිව්වේ හරි second one හරි පුතේ අපි ඒක හරි එහෙනම් ඊළඟ එක question number 6 හරි question number 6 හරි හොඳයි ඉතින් අපි ඒක බලමු increasing the productivity of labor is an objective of the government no නෑ ඒක වෙන්නේ ඒක නෙවෙයි ඒක ආන්සර් එකක් නෙවෙයි no හරි හොඳයි ඉතින් හරි අපි බලමු question number 6 එකට මොකක්ද ආන්සර් එක පුතේ question number 6 එකට question number 6 එකට මොකක්ද third one අපි බලමු ඔයාලා කියන එක හරිද කියලා select the answer which is having only the stakeholders of business select the answer which is having only the stakeholders of businesses අපි බලමු ඒකට first one hari
community, future investors, government, හරි environmentalist. හරි මොකක්ද ඒක එන්නේ නැහැ. හරි මොකද දැන් ඒක community කියන එක ඕකේ පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. future investors කියන එක ඕකේ. government එක ඕකේ. හැබැයි environmentalist කියන එක ඕක නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි ඒක indirectly ගත්තොත් සමහර විට වෙන්න පුළුවන්. දැන් business එකක් කරගෙන යද්දි අපි හිතමු මොකක් හරි polythene business එකක්. හරි polythene මේ විකුණන business එකක්. දැන් ඔය environmentalist ඇවිල්ලා කියනවා මේ මොකක් හරි මේක එහෙම විකුණන්න දෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. indirectly ගන්න පුළුවන්. indirectly පුතේ ඉන්න හැම කෙනෙක්ම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම business වලට එහෙම බැලුවොත් හරි එහෙම බැලුවොත් ඒ හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ අදාළ වෙනවා. හරි ඒ වුණාට මෙතනදී අපිට ඒක ඩිරෙක්ට්ලි ගන්න බෑ. ඒ හින්දා ඒක අපි අයින් කරමු. second one එකෙත් competitors ඊළඟට community journalist and environmentalist. ඒකෙත් වැරදි journalist and environmentalist කියන එක ගන්න බෑ. හරි third one community financial institutions competitors future investors. ඒක ඕකේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඒ හැමෝම අනිවාර්යයෙන්ම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් හැටියට බිස්නස් එකක ගන්න පුළුවන්. කමියුනිටි එක ගන්න පුළුවන්. කස්ටමර්ස්ලා හැටියට ඉන්නේ යාලා. ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ලෝන් එකක් හරි ගන්න නේද? ඊට පස්සේ කම්පිටිටර්ස් යාලත් එක්ක තමයි කම්පිටිෂන් එක යන්නේ. ෆියුචර් ඉන්වෙස්ටර්ස් කවදා හරි ඇවිල්ලා ධම්මික පෙරේරා අපේ බිස්නස් එකේ ඉන්වෙස්ට් කරයි කියලා හිතන් ඉන්නවා සමහර අය. හරි. ඉතින් මේ ෆියුචර් ඉන්වෙස්ටර්ස් හරි. හොඳයි. කම්පිටිටර් fourth one එක වැරදි ආපෞසරයක් තියෙනවා පුතේ journalist and environmentalist කියන එක. ඒ හින්දා answer එක වෙන්නේ third one එක. third one එක. third one එක. හරි. ඊළඟට question number 7. question number 7. Following opportunities and threats identified after standing in the business environment. හරි. පුතේ opportunities කොහෙද තියෙන්නේ threats කොහෙද තියෙන්නේ? අපිට කතා කරගෙන මේ යන්නේ නැතුව පොඩ්ඩක් කතා කරමුනේ. හරි. ඒ කියන්නේ දැන් ඕක මේ SWOT analysis කියන එකත් අපි මම හිතන්නේ මේ paper class එකේදී මේ board එකේ ලියන්නේ 10 වෙනි පාරට විතර වෙන්නේ නැති. හැමදාම ලියනවනේ. හරි. මෙතනදී මේ පුතේ opportunities and threats opportunities and threats කියන එක තියෙන්නේ external environment එකේ. දැන් මේ අපි මෙහෙමනේ ගන්න මේක. ඒ කියන්නේ SWOT analysis කියලානේ ගන්නෙ. strength, weaknesses, opportunities, threats. හරි. දැන් මේක තියෙන internal environment එකේ. හැබැයි දැන් අපෙන් අහන්නේ opportunities and threats. මෙන්න මේක ගැන අහන්නේ. හරි. එතකොට මොකක්ද answer එක? මොකක්ද answer එක වෙන්නේ පුතේ? මොකක්ද answer එක? A global business entity entering into the market. Hari. අපෙන් අහන්නේ මොකද්ද? The answer which includes the opportunities of external environment පුතේ. opportunities විතරයි අහන්නේ. මෙන්න මේක විතරයි අහන්නේ. හරි. threat එක අහන්නෙත් නැහැ. opportunities විතරයි අහන්නේ. හරි. එතකොට a global business entity entering into the market කියන එක නෑ ඒක threat එකක්. දැන් හිතන්න අපි බිස්නස් එක හොඳ ලස්සනට කරගෙන යද්දි කවුරු හරි වෙන රටක කෙනෙක් එනවා ලංකාවේ බිස්නස් එකක් කරන්න අපි කරන දේම. දැන් එයා කොස්ට් එක අඩුවෙන් එතකොට එයාගේ ප්‍රොඩක්ෂන් එක වැඩි. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම ලංකාවේ අපි අපේ බිස්නස් එක අනිවාර්යයෙන්ම ඩවුන් වෙනවනේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට. හරි. B government strong tax policies. හරි. නෑ මේක threat එක අහන්නේ නෑනේ මේ question එක බලන්නකො the answer which includes the opportunities of external threat එක අහන්නේ. හරි. හරි. ඒක මතක තියාගන්න. එතකොට හරි. එතකොට මේකේ දැන් first ඒක පුතේ answer එකක් හැටියට එන්නේ නැහැ. හරි. මොකද ඒක opportunity එකක් නෙවෙයි. B government strong tax policies නෑ ඒක එන්නේ නැහනේ. strong tax policies කියන එක opportunity එකක් නෙවෙයිනේ. හරි. strong tax policies කියන එක opportunity එකක් නෙමෙයි කොයි වෙලාවකවත්. හරි. ඒ හින්දා ඒක එන්නේත් නැහැ. එතකොට C දැන් A and B දෙකම එන්නේ නැහැ. C inflow of new technology to the country. හරි. අලුත් ටෙක්නොලොජි එකක්. inflow of new technology to the country. ටෙක්නොලොජි එකක් අලුත් ටෙක්නොලොජි එකක් ලංකාවට එනවා. හරි. very good. නියමයි. එතකොට ඒක මොකද්ද? opportunity එකක් පුතේ. ඒක business එකට opportunity එකක්. and D හරි. creating new financial city.
හරි හොඳටම හොඳයි. මොකද දැන් ඇත්තටම මේ මොකක් හරි අලුතෙන් මේ දැන් ගොඩක් වෙලාවට පුතේ අපිත් පොඩි කාලේ සමහර වෙලාවට අපි විතරනේ දැන් ඔයාලත් පොඩි කාලේ දැකපු මේ පොඩි කඩයක් දෙකක් තිබ්බ තැන් දැන් මේ වෙද්දි ටවුන් එකක් වෙලා නැද්ද? වෙලා තියෙනවා. දැන් අපිත් පොඩි කාලේ සමහර තැන් දැකලා තියෙනවා මේ අනේ කඩ 3-4ක් විතරයි ඒ හරිය තියෙන්නේ. හරි. දැන් බලන්න ඕනේ. දැන් ඒක තනිකරම ටවුන් එකක් වෙලා. ඉතින් එහෙම ටවුන් එකක් විදියට ක්‍රියේට් වෙන එක ගොඩක් හොඳයි බිස්නස් වලට. හරි. ගොඩක් වෙලාවට දැන් මේ ඊට පස්සේ ඔතන ඒ බිස්නස් කරගෙන යන බැංක් එකක් හැදෙනවා. තව එක එක බිස්නසස් හැදෙනවා. හොටෙල්ස් හැදෙනවා. හරි. එක එක දේවල් එතන හැදෙනවා. එතකොට ඒක තනිකරම ෆයිනෑන්ෂල් සිටි එකක් විදියට අලුතෙන් ක්‍රියේට් වෙනවා. හරි. ඒක බිස්නස් වලට ඔපචුනිටි එකක්. ඒකට අපිටත් පුළුවන් ඒකේ තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න. අපේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න එතන. හරි. ඒ හින්දා ආන්සර් එක වෙන්නේ C and D. ෆස්ට් one එක තමයි ආන්සර් එක. ෆස්ට් one එක. Question number 8. Question number 8. Hurry. To provide maximum service to the consumers, People's Bank, Bank of Ceylon, and any other banks are providing service via machines. The environment relates to this process is. The environment relates to this process is. මොකද්ද environment එක පුතේ? ඒක මම නම් හිතන්නේ ගොඩක්ම ලේසි එකක්. ඒකට ආන්සර් එක ඒ කියන්නේ මම හිතන්නේ කොමර්ස් කරන්න ඕනේ නැහැ නේ. ඒකට නම් ආන්සර් එක දෙන්න. ඒකට ආන්සර් එක දෙන්න කොමර්ස් කරන්න ඕනේ නැහැ. මොකක්ද ආන්සර් එක? නෑ ඒ කියන්නේ ඇත්තටම ලේසි එකක්. දැන් මේකේ අලුත් මැෂින්ස් හොයලා ඒ කියන්නේ දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ මොකද්ද කස්ටමර්ස්ලාට මැක්සිමම් සර්විස් එකක් දෙන්න People's Bank එකෙනුයි Bank of Ceylon එකෙනුයි තව ඒ වගේ බැංක්ස් වලින් මේ ප්‍රොවයිඩ් කරලා තියෙනවා මැෂින්ස්. ඒ කියන්නේ ATM හරි CDM හරි kiosk හරි. හරි. එතකොට ඒ process එක එන්නේ environment එක technical environment එක. Technical environment එක answer 4. Fourth one. පුතේ ඔයාලා දන්නවද ලංකාවේ ATM cards introduce කරේ කවුද කියලා? ලංකාවට ATM card introduce කරේ කවුද මොන අවුරුද්දද කියලා දන්නවද? දන්නවද? මොකද්ද බැංක් එක? ගෙස් කරන්න බලන්න. බැංක් එක මොකද්ද බැංක් එක? ඔයාලා ගෙස් කරන ගමන් මම කියන්නම්. ඔයාලා ගෙස් කරන ගමන් කියන්නම් ඇයි සෙකන්ඩ් වන් එකේ එන්න බැරි කියලා අහනවා. ඉකොනොමික් එන්වයරන්මන්ට් කියන එක. පුතේ ඉතින් අර අපි දැන් මැෂින්ස් වලින් සර්විස් ප්‍රොවයිඩ් කරන කියන්නේ මැක්සිමම් මේකක් දෙන එක දැන් අපි දන්නවා ඉකොනොමික් ඔයාලා ආන්සර්ස් දෙන්නේ නැහැ. මම ඒක බලන් ඉන්නේ. මේ ඉකොනොමික් එන්වයරන්මන්ට් එක කියන එක රිලේට් වෙන්නේ නැහැ නේ මේ දැන් මෙතන කස්ටමර්ස්ලාට මැක්සිමම් සර්විස් එකක් දෙන්න. හරිද? මේ මැෂින්ස් වලින් ඉතින් මැෂින්ස් කියන එක ඉකොනොමික් එන්වයරන්මන්ට් එකට එන්නේ නැහැ නේ. නේද? ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට් නේ. ඒ කියන්නේ ඔය කතා කරන්නේ මේවා ගැන. ATM automated teller machines. හරි. CDM cash deposit machines. තව අපිට CDMs ගන්න පුළුවන්. kiosk කියලා අපි කියනවා normally මේ දෙකම තියෙන එකට. kiosk. හරි. එතකොට මේ මොකද්ද? හරි. දැන් ඔයාලගේ ආන්සර් එක මේ ඔයාලගේ ආන්සර් එකට මම දෙන්න මේ හරි. මේ People's Bank කියවා BOC කියලා කියනවා, සම්පත් බැංක් කියලා කියනවා, commercial bank කියලා කියනවා. 1987 no 1997 නෙවෙයි 1987 1987 තමයි සම්පත් බැංක් එක තමයි මුලින්ම ATM කාඩ් එක ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරේ. හරි. ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරේ. හරි. 1985 වල බැංක් එක පටන් ගන්නවා. 1987 වල සම්පත් බැංක් එක තමයි ඉන්ට්‍රොඩියුස් කරේ පුතේ ලංකාවට ATM machines ATM කාඩ් එක පළවෙනි ATM කාඩ් එක ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඇත්තටම දැන් අපි ගොඩක් වෙලාවට හිතනවනේ මේ කියන්නේ මේ ටෙක්නොලොජි එක අතින් ඉස්සල්ලාම එන්නේ නැත්තේ දැන් මමත් ඇත්තටම ගොඩක් හිතන් හිටපු කාලයක් තිබ්බා කමර්ෂල් බැංක් එක වෙන්නේ නැති කියලා. මොකද කමර්ෂල් බැංක් එක පුතේ කමර්ෂල් බැංක් එක මේ සාමාන්‍ය ටෙක්නොලොජි එකකින් ඉස්සරහට ඉන්නවනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම නම් හිතන් හිටියේ මම ඇත්තටම කමර්ෂල් බැංක් කියලා පොඩි කාලේ හිතන් හිටියේ ටෙක්නොලොජි එකකින් ගොඩක් ඉස්සරහට නේද? ඒ කියන්නේ සමහර වෙලාවට මම දැකපු දෙයක් තිබ්බ ওই බැංක් දෙක අතර. හරි. මේ ඔය බැංක්ස් දෙක අතර පොඩි දැකපු දෙයක් තිබ්බා. ඒ කියන්නේ සම්පත් බැංක් එක ඉන්ට්‍රොඩියුස් කරාට ඒක හරියට දැන් නම් ඒක හරි. දැන් ඕකේ දැන් බැංක්ස් දෙකම ලොකු කම්පිටිෂන් එක කියන්නේ මේ දවස්වල. හරි. බැංක්ස් දෙකම ලොකු කම්පිටිෂන් එක කියන්නේ මේ කමර්ෂල් ඇන්ඩ් සම්පත්. හරි. HNB එක්ක ඒ තුන් දෙනා ප්‍රයිවට්
banks private commercial banks වලින් ලංකාවේ තියෙන පළවෙනි හොඳම බැංක් එක commercial bank එක, දෙක සම්පත්, තුන HNB. ඒ කියන්නේ HNB ලා පොඩ්ඩක් ඉස්සර වුණා මේ ළඟකදී අවුරුද්දක දෙකක විතර ඉඳලා. හරි නැත්නම් මෙතන පරණම බැංක් එක තමයි HNB වලට යන්නේ. ඉතින් කොහොම හරි මේ BOC එක එස්ටැබ්ලිෂ් වුණේ කවද්ද කියලා අහලා තියෙනවා. මේ මට මතක හැටියට දැන් අවුරුදු 71ක් වගේ වෙන්න ඕනේ. 1934 හරි ඒ වගේ ගණන මට මතක නැහැ එකපාරටම. කවුරු හරි පොඩ්ඩක් බලන්න සර්ච් කරලා. BOC එක එස්ටැබ්ලිෂ් කරේ කවද්ද කියන එක. හරි 19 මට මතක හිටියේ 1934 හරි ඔය වගේ ගන්න. 1939 very good thank you. 38 හරි කමන්නේ මොකද අවුරුද්දයි වෙනස. 1938 or 39. සෙන්ට්‍රල් බැංක් එක 1950 1950 අගෝස්තු 27 වෙනිදා තමයි සෙන්ට්‍රල් බැංක් එක ඕපන් කරේ. හරි සෙන්ට්‍රල් බැංක් එක ඕපන් වෙන්නේ BOC එකට පස්සේ. දන්නවද? මොකද්ද? මුල්ම බැංකුව ලංකාවේද? ලංකාවේ මේ BOC එක. සම්පත් බැංක් එකේ ඕන දැන් කොහොම වෙලාද දන්නේ නැපොතේ PLC එකක් නේ. සම්පත් බැංක් එක කියලා කියන්නේ PLC එකක්. නෑ ප්‍රයිවට්. සම්පත් බැංක් කියලා කියන්නේ ගවර්න්මන්ට් නෙවෙයි ප්‍රයිවට්. සම්පත් බැංක් එක ප්‍රයිවට් එකක්. ඒ කියන්නේ ඒක PLC නේ. ඒ කියන්නේ ෂෙයාර්ස් වලින් යන්නේ. ඒක ඒ හින්දා බලන්න ඕනේ. මට දැන් මේ දවස්වල කවුද කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ ඕක පොඩ්ඩක් එහාට මෙහාට මාරු වෙනවා. ධම්මික පෙරේරාටත් තිබ්බා. කාලයක් ධම්මික පෙරේරාට තිබ්බා. දැන් ධම්මික පෙරේරාගේ නෙවෙයි. දැන් ඕකේ එනවා මේ මට වෙන නමක් මට මතක. සම්පත් බැංක්. අපි බලමුද? කාගේද කියලා. ඕනගේ නේම් එක බලමු දාලා තියෙනවද කියන එක. ඕන හැටියට දාලා නම් මේක නම් ඕන හැටියට දාලා තියෙන්නේ පුතේ valuable 1 PLC කියන එක. valuable 1 PLC කියන එක. valuable 1 PLC එක නම් මම දන්න විදියට මේ මෙයාගේ ධම්මික පෙරේරාගේ. valuable 1 PLC කියන එක මට sorry මට ඒක ෂෙයා කරන්න බැරි වුණානේ. හරි. හරි. මෙතන මේ normally ඉතින් Wikipedia එකේ ඕන දෙයක් තියෙනවනේ. මේකේ තියෙනවා founded 1986 not 85 86. හරි. එතකොට මෙතන තියෙනවා ඕන valuable 1 මේ තියෙන්නේ. valuable 1 PLC එකට තමයි තියෙන්නේ. හරි. මේ වෙද්දි. හරි ඉතින් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් තැනක්. හැම වෙලාවෙම මම නම් ඇත්තට Wikipedia එකෙන් තමයි බලන්නේ. මම දන්නවා ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා. හරි valuable 1 PLC. valuable 1 PLC හරි. ඔයාලගේ questions එනවා. මම ඒ හින්දා ඒවලත් පොඩ්ඩක් answers දෙන්න. මගෙන් අහනවා CEO chairman. ඇයි මේ මොකද්ද මේ වචන දෙක? මේ මෙහෙමයි. පුතේ organization structure එකේ හරිද main positions වලට එක එක නම් කියන්න පුළුවන්. හරි. main positions වලට එක එක නම් කියන්න පුළුවන්. හරි. ඒක CEO හරි chairman හරි MD හරි තා මොකද්ද? president හරි. හරි. දැන් normally දැන් සම්පත් බැංක් එකේ මම වැඩ කරපු තැන හින්දා සම්පත් බැංක් එකේ ඉන්නේ MD. CEO වල chairman ලා නැහැ. මට මතක හැටියට MS එකේ CEO ඉන්නේ. chairman කියන එක තැනක මම වැඩ කරලා නැහැ. ඒ කියන්නේ chairman කියන ඒ කියන්නේ එකම post එක. එකම post එක. එකම post එක අර අපි කියේ දැන් අපි හරි දැන් ස්කෝලේ අපි කියන්නේ නැහනේ දැන් ගවර්න්මන්ට් ස්කූල් වල CEO කියලා කියන්නේ නැහනේ. හරි. මේ CEO කියලා කියන්නේ නැහනේ. ඒක කියන්නේ අපි මේ ප්‍රින්සිපල් කියලානේ. හරි. ඒ අය කියන එක නමක් එච්චරයි. දැන් ප්‍රයිවට් ස්කූල් එකක නම් සමහරලාට ඒත් ප්‍රින්සිපල් තමයි. ඒවට මැනේජර්ස්ලා ඉන්නවනේ. ප්‍රයිවට් ස්කූල්ස් වල මැනේජර් කෙනෙක් වෙනම ඉන්නවා. එතනත් ඕන CEO හරි MD හරි එහෙම එක පොසිෂන්ස්. හරි. head හරි. ඉතින් හරි. ගොඩක් තියෙනවා. හරි. හොඳයි.
ඉතින් මේ මොකද්ද මට ක්වෙස්චන්ස් ගොඩාක් තියෙනවා මම හැමදාම කියන දේත් අදත් කියන්න කවුරු හරි කෙනෙක් මේට මම ආන්සර් එක දුන්නේ නැති වුණොත් හරි මට මැසේජ් එකක් දාලා තියන්න මම මේකට රිප්ලයි එක දෙන්නම් හරි මොකද එන මැසේජ් ගොඩක් එන මෙතන 90 ගාණක් ඉන්න වුණාට සෑහෙන මේ මැසේජස් වගේක් එනවා එතකොට ඒ හින්දා අනිවාර්යයෙන්ම පුතේ මේ චුට්ටක් කියන්න මොන හරි දෙයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාලා තියන්න හරි හොඳයි ඉතින් මම වැඩ මම මේ ජූනියර් එක්සිකියුටිව් හරි හොඳයි අපි normal branch operation අපි මේ ඒ කියන්නේ branch වල හිටියේ branch operations හිටියේ හරි bank ඒ කියන්නේ branch එකේ හොඳයි ඉතින් let's go sorry question number 8 එකේ තමයි අපි නැවතුනේ මම හිතන්නේ නේද 8 එක පොඩ්ඩක් දුරට ගියා ඒ කියන්නේ පොඩක් ඔළුවේ තියාගෙන අනිවාර්යයෙන්ම සම්පත් බැංක් එක තමයි පුතේ ලංකාවේ පළවෙනිම ATM එක ඉන්ට්‍රොඩියුස් කරේ හරි හොඳයි ඊට පස්සේ ඊළඟ එක තව හොඳ ක්වෙස්චන් එකක් තියෙනවා බර වැඩි ඩොලර් ප්‍රයිස් එක කොහොමද සිලෙක්ට් කරන්නේ කියලා පුතේ ඒව නම් යන්නේ සෙන්ට්‍රල් බැංක් එකෙන් යන්නේ. ඒ කියන්නේ ඩොලර් ප්‍රයිස් එක කොහොමද අඩු වැඩි වෙන්නේ නම් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් වලින්. හරිද? ඒක ඒකේ ඒ කියන්නේ ඒක ගණන ඒකට තියෙන ඉක්වේෂන්ස් ඒවා ගණනය කරන විදිහ ඒවා ඔක්කොම සෙන්ට්‍රල් බැංක් එකෙන් කරන දේවල්. හරි. මට ඇත්තටම මේ අපිට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකවත් අපිට කතා කරලා නැහැ. ඩොලර් රේට් එක කොහොමද අපිට හදා ගන්න බෑ. ඒක ඩොලර් රේට් එක දෙන්නේ මේ සෙන්ට්‍රල් බැංක් එකෙන්. හරි. ඒක වෙන දැන් මගෙන් ඇහුවොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මේ කොහොමද ඩොලර් රේට් එක චේන්ජ් වෙන්නේ කියන එක ඒක චේන්ජ් වෙන්නේ අනිවාර්යයෙන්ම ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් වලින්. හරි. හොඳයි. question number 9. හරි. The environment which can control easily is අනේ ඒක හරිම ලේසි නේ. easily is මොකද්ද? internal environment. අපිට ගොඩක් කිසිම ප්‍රශ්නයක් නැතුව control කරන්න පුළුවන් environment එක වෙන්නේ පුතේ internal environment එක managers owners and employees තමයි අපිට control කරන්න පුළුවන් හොඳටම හරි ඊළඟට next one select the examples for external environmental factors හරි අපි බලමු මෙතනදී select the examples for external environment හරි අපි බලමු පුතේ මේකට මොකක්ද දෙන ආන්සර් එක කියලා The Companies Act number 7 of 2007 ටිකක් මේ වෙනස් විදිහේ පේපර් එකක් මම මේ දැක්කේ මම ටිකක් බැලුවේ ටිකක් පොඩක් වෙනස් ඒ කියන්නේ අහලා තියෙන ඒවා සමහර වෙලාවට හරියටම මෙන්න මේක ආන්සර් එක කියලා දැන් question number 9 එක නම් directly ආන්සර් එකක් තියෙනවා 8 එකෙත් තිබ්බා සමහර questions වල පොඩ්ඩක් පොඩි doubtful ගතියක් තිබ්බ තැන් තිබ්බා මේකේ හරි කමක් නෑ අපි බලමු මොකද්ද දෙන ආන්සර් එක කියලා හරි The Companies Act number 7 of 2007 ඒක ඕකේ හරි external environmental fact එකක් නෙමෙයිද The Companies Act number 7 of 2007 එක relate වෙන්නේ මොන environment එකටද පුතේ කියන්න බලන්න The Companies Act number 7 of 2007 කියන එක මොන environment එකටද relate වෙන්නේ මොකටද yes external තමයි මොකටද very good legal environment එකට හරි legal environment එකට ඒ හින්දා ඒක ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ business knowledge and experience ඒක නම් හැබැයි business knowledge and experience තියෙන්න ඕනේ කාටද ඒක external කට්ටියට තියලා වැඩක් තියනවද නැහැ internal අයට owner ට manager ට employee ට මෙන්න මේ තුන් දෙනාට අනිවාර්යයෙන්ම business knowledge and experience කියන එක තියෙන්න ඕනේ හරි ඒ ටික තියෙන්න ඕනේ හින්දා B එක නම් පුතේ අපිට අයින් කරන්න වෙනවා. දැන් එහෙම මම ඇත්තටම දැන් ඔය දෙකෙන් ආන්සර් එක කියන්න බැරිද? B එක ආන්සර් එකක් නෙවෙයි කියන එක මම කිව්වා. ඒතර ෆස්ට් එකෙත් වැරදි, සෙකන්ඩ් එකත් වැරදි, තර්ඩ් එකත් වැරදි. ඒ තුනේම B කියන එක තියෙනවා. හරි. අපි බලමු A and C only කියන එක හරිද කියලා. හරි. C Shops and Office Employee Act number 14 of 1954. හරි. ඔව් ඒකත් අර වගේමනේ ලීගල් එන්වයරන්මන්ට් එකට තමයි රිලේට් වෙන්නේ. ඒකත් ඕකේ. පොසිටිව් ඇටිටියුඩ්ස් තියෙන්න ඕනේ එළියේ ඉන්න අයට නෙමෙයි බිස්නස් එක ඇතුළේ ඉන්න අයට. බිස්නස් එක ඇතුළේ ඉන්න කට්ටිය. හරි. A and C. Answer number 4. දැන්
මට මේ ළඟදී මේ මට එකපාරට මේ මතක් වුණ හින්දා මම මේ චුට්ටක් කියන්නේ. අද කතා කරෙත් නෑනේ වැඩිය. හරි මේ මමනේ කතා කරේ. එඩියුකේෂන් සම්බන්ධ දේවල්මනේ. දැන් මේකත් ඉතින් එඩියුකේෂන් දෙයක් තමයි. දැන් මට එක අද මේ ළඟදී එක දන්න මේ මට ළමෙක් මට ළමෙක් කියන්නේ මේ මගේ කැම්පස් එකේ මගේ ජූනියර් කෙනෙක් කතා කරලා මගෙන් පොඩි දෙයක් අහනවා. හරි මේක මේ මගේ මම මට හිතෙනවා ඔයාලටත් ඒක කිව්වනම් හොඳයි කියන එක. ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි බලමු හැබැයි ලොකු දෙයක් එකේ තියෙනවා. දැන් මගෙන් අහන ප්‍රශ්නේ තමයි අනේ අයියේ මේ ඇයි මේ කියන්නේ දැන් අලුතෙන්ම දැන් පටන් අරගෙන මොකද බිස්නස් එකක් පටන් අරගෙන දැන් එයාලගේ වෙන්ඩර්ස්ලත් එක්ක වැඩ කරන්න බෑ. ඒ කියන්නේ එයාලගේ මේ ඒ කියන්නේ එයාලට උදව් කරන එයාලගේ මේ අපි සප්ලයර්ස්ලා ඒ ගොඩක් කට්ටිය ඉන්නෝනේ සප්ලයර්ස්ලා එක කට්ටිය ඒ කට්ටියත් එක්ක හරි අමාරු වැඩ කරන්න. මට අහනවා අයියේ මිනිස්සු කියලා කියන්නේ හරි අමුතු જાතිය කට්ටියක් නේද කියලා. ඔව් ඉතින් ඒක දැනගන්න ඕනේ. human resource management කියලා සබ්ජෙක්ට් එකක් අපි ඉගෙන ගන්නවානේ. ඔයාලා නෙවෙයි අපි. හරිද? කවදා හරි පුතේ කොමර්ස් වලින් A levels කරොත් human resource management කියලා වෙනම lesson එකක් තියෙනවා. හරි? ඇත්තටම කිව්වොත් අපි මොනවා වුණත් හරිද ඔය HR කියන එක ඔය human resource කියන එක control කරන්න ඔය human resource කියන එක අඳුර ගන්න හරි අමාරුයි. හරිම අමාරුයි. මොකද ඇත්තටම කිව්වොත් දැන් මම හිතන විදියට හරිද මම හිතන විදියටම හිතන මෙතන ඉන්න කට්ටියකින් ටික දෙනෙක් ඉඳි. ඒතර ඒ කට්ටිය දැන් ඔයාලා හිතන විදියට හැමෝම හිතන්නේ නැහැනේ පුතේ. කෙලින්ම කියන්නේ දැන් මම හිතන විදියට නෙමෙයි. ඔයාලා හිතන විදියට කවදාකවත් කිසිම වෙලාවක කවුරුත් හිතන්නේ නැහැ. හරිද? එතකොට සමහර වෙලාවට බිස්නස් එකක් ඔය පාර්ට්නර්ෂිප් එකක් හරි මිනිස්සුත් එක්ක එළියට ගිහිල්ලා වැඩ කරද්දී හරි අමාරුයි. හරිම අමාරුයි. හරි. දැන් මට කිව්වා මොකද කරන්න කියලා මගෙන් අහනවා. ඉතින් මං ගෝනන් ඉතින් මම කිව්වා මේ සාමාන්‍යයෙන් එහෙම තමයි. ඉතින් මේ පොඩක් වැඩේ අමාරුයි. මිනිස්සුත් එක්ක මුලින් ඇත්තට වැඩ කරන්න හරි අමාරුයි. හරි. සාමාන්‍යයෙන් මෙහෙමයි. ඉතින් ඒක කොහොම හරි කරලා ඉතින් ඉවසගෙන ඉන්න ඕනේ. එතනින් ෆේල් වෙනවා කියලා කියන්නේ පුතේ මිනිස්සුත් එක්ක එතනින් හරිය වැඩ කරගන්න බෑ. හයියක් නැහැ. හරි. ඒ හින්දා කවදා හරි ඔයාලා බිස්නස් එකක් කරද්දී අනිවාර්යයෙන්ම පුතේ ඔයාලා ඩිවලොප් වේගෙන යද්දී අනිවාර්යයෙන්ම කකුලෙන් අදින්න මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. හරි. ඒ කියන්නේ ගොඩක් අය කැමති නැහැ කවුරු හරි කෙනෙක් අලුතෙන් ඇවිල්ලා හරි අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා උඩට යද්දී පුතේ සමහර අය කැමති. සමහර අය ඉන්නව අනේ හොඳයිනේ ඉතින් ප්‍රශ්නයක් නැහැනේ මේ ඒ කට්ටියත් ඒක කරන්න ඕනේ. මම දැන් දැක්කා ඇත්තටම මේ අර අපේ සුනිල් පෙරේරා ආටිස්ට් ඉතින් මේ මිස්ටර් සුනිල් පෙරේරා ඒ වගේ කෙනෙක් ඒ කියන්නේ එයාගේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට උඩට යනවා. එයා හරි ආසයි. එයා ගොඩක් වෙලාවට මේ මොකද්ද කියන එයා කතා මං අහලා තිනවා. එයා හරි කැමති. කියන්නේ කොහොම හරි කරලා කෙනෙක් උඩට ගිහිල්ලා ලස්සන සින්දුවක් කියලා හොඳ මේකක් කියනවට කැමති. හරි. එතකොට මේ ඒ හින්දා මම කියන්නේ ගොඩක් වෙලාවට ඔය ළඟම ඉන්නේ යාළුවෝ පවා කියලා දාලා තියෙනවා. හරි. එතකොට මේ කවුද මට නමක් එහෙම එවනවා මම මේ මට පර්සනලි මැසේජ් එකක් දාන්න මේ හරි ඉතින් මේ කොහොම හරි ඉතින් මොකද්ද එතනදී ඇත්තටම කිව්වොත් මේ ඒ හින්දා ටිකක් මහන්සි වෙන්න වෙනවා එතනින් උඩට යන්න හරි ඒකත් very good experience අන්න වචනේ ඒකත් experience එකක් පුතේ ගොඩක් අයට වෙන්නේ business එකක් පළවෙනි මාස 6න් down වෙන percentage එක වැඩිනේ normally small scale business එකක් පළවෙනියට පටන් ගන්න business එක හරිද පළවෙනි මාස 6ේදී first 6 month වලදී පුතේ 80% අනිවාර්යයෙන්ම මේක වැටෙන්න තියෙන ඉඩ වැඩි. හරි. ඒකට ගොඩක්ම හේතුව අර වාගන්න බෑ. ඒ කියන්නේ එක එක ප්‍රශ්න එනවා මුල් ටිකේ. හරි කොහොම හරි කරලා අලුතෙන් එක්කෙනෙක් එද්දී ඇදලා බිමට දාන්න හදන්නේ. ඒක කොහොම හරි කරලා නැගිටින්න ඕනේ. ඒ අවුරුද්ද 2 3 ගියපු ගමන් ආයෙ හොල්ලන්න බෑ. හරි. ආයෙ හොල්ලන්න බෑ. හරි. ඉතින් ඒ දේවල් එහෙම තියෙනවා. හරි අනිවාර්යයෙන්. හරි ඉතින් ඒ වගේ ඇත්තම දැන් අපේ මේ දැන් අපි ඔයාලා දන්නවනේ අපි අපේ සර්ලා කට්ටියක් ඉන්නවා දැන් එක්සැම්පල් එක රවිදු බණ්ඩාරනායක සර්. හරි. දැන් රවිදු බණ්ඩාරනායක සර් ඒ වගේම කෙනෙක්. මම චූටි කාලේ ඉඳලා දන්න කෙනෙක්. හරිද? ඉස්කෝලේ මට වඩා ජූනියර්. එතකොට ඒ වගේ චරිතයක්. හරි මුල් ටිකේ වෙලා තියෙන ප්‍රශ්න මේ සෑහෙන්න අපි දන්නවා. හරි. ඉතින් අන්න ඒ වගේ. ඒ හින්දා මේ මොකද්ද එතන ඉඳලා මේ එහෙම තමයි හැමෝටම එහෙම තමයි. හැම තැනදීම එහෙම. ඒ කියන්නේ හැම වෙලාවෙම අනිවාර්යෙන් එහෙම අපිටත් දෙමයි පුතේ. හරි ඒක නවත්තන්න බෑ. ඒක
අනිවාර්යෙන්. හරි. ඒක එක එක ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් මේ හරි අම්මෝ කේස් ගොඩයි. හරි. එක එක ප්‍රශ්න තියෙනවා. හරි අපි ඒ කියන්නේ මේ දැන් සමහරලාට අපිට ප්‍රශ්න එන වෙලාවට සමහරලාට හිටපු ගමන් රවින්දු සර් කෝල් එකක් දීලා කියනවා අයියේ මේ බය වෙන්න එපයි මම බලා ගන්න මම කැමති දෙයක් කරගන්න කිව්වා. එහෙම කියන වෙලාවල ඕන තරම් තියෙනවා. හරි. ඉතින් මේ මොකද්ද? ඒකයි නෑ ඇත්තටම කියන්නේ මේ ඒ අනිවාර්යෙන්ම හරි අනිවාර්යෙන්ම මතක තියාගන්න කොහොම හරි කරලා මේ අර ඒ එක පොයින්ට් එකකින් උඩට එන්න බලන්න. හරි. ඒ පොයින්ට් එකෙන් උඩට ආවන් පස්සේ ඒ කියන්නේ එතකොට කරදර කරන්න තියා කිසිම කෙනෙක් නෑ පුතේ. හරි. එතකොට තමන්ගේ පිටිපස්සෙන් කට්ටිය එයි අනේ හරි අපි ආව අඳුරනවා අපි දන්නවා අරකද මේකද කියලා ගොඩාක් අඳුරන යාළුවෝ ඉඳී එතකොට. හරි. මේ අර අමාරු කාලේ ඉන්න යාළුවෝ තමයි වටින්නේ. ඉතින් කමන්නේ කොහොම හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා මතක තියාගන්න කවදා හරි බිස්නස් එකක් කරද්දී වුණත් කවර හරි ජොබ් එකකට ගියා වුණත් අනිවාර්යයෙන්ම සෑහෙන ප්‍රශ්න එනවා. ඒක ෂුවර්. හරි. ජොබ් එකකදීත් එහෙමයි. හරි. සමහර අය හිතන් ඉන්නවනේ අනේ මේ කම්පැනිස් හොඳ කම්පැනිස් මේවා ඇවිල්ලා ලංකාවේ තියෙන හොඳම කම්පැනිස් අරකයි මේකයි කියලා. ඒ වුණාට මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඒක හිතේ මොකද්ද මේ කම්පැනි එක කියලා. හරි. එහෙම තමයි. මොකද මම පුතේ ලංකාවේ තියෙන හොඳම කම්පැනිස් වලත් වැඩ කරපු කෙනෙක් එක එක තැන්වලදී. හරි. ට්‍රේනින් හිටපු කෙනෙක්. එතකොට මිනිස්සු ගැන හොඳට දැක්කා. හරි. ඉතින් අන්න ඒක ඒ වගේ තැනක. හරි. ඉතින් ඒ හින්දා හරි. හොඳ මේ මැසේජස් එනවා මම පස්සේ කියන්න. ඉතින් මේ ඒ හින්දා මේ අනිවාර්යෙන් මහන්සි වෙන්න අර පාර්ට් එකේදී ඔයාලා අතාරින්න එපා. බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකවත් මේ ජොබ් එකක් කරනවා නම් ජොබ් එකවත් අතාරින්න එපා. අතාරින්න නැතුව කොහොම හරි කාගෙන ඉන්න ඕන. නැත්තම් බෑ. හරි. නැත්තම් බෑ පුතේ. දැන් අපි වුණත් අපිට වුණත් සමහර වෙලාවට මුල් ටික හරි අමාරුයි. හරි පළවෙනි අවුරුද්ද දෙක හරි අමාරුයි. ජොබ් එකත් එහෙමයි. මට ජොබ් එක එක්ස්පීරියන්ස් උත් තියෙනවානේ. ජොබ් එකත් එහෙමයි. ක්ලාස් උත් එහෙමයි. රවින්දු සර්ලා වගේ අපිත් දැන් අපේ යම් කිසි ළමයි තරමක් දැනට ඉන්නවා. හරිද? මේ ඒ වුණාට දැන් අන්තිම අඩියේ ඉඳලා ළමයි එකාගේ ඉඳලා හිටපු කට්ටියනේ. ඒතකොට මම ඇත්තටම මගේ ගෙදර මම සාමාන්‍යයෙන් බලන් ඉන්නවා මේ ජනෙලෙන් ඒ ළමයා එනකම් බලන් ඉන්නවා. හරි ආසාවෙන් ඉන්නේ ඉතින් බලාගෙන. අමු වෙනවා දැන් ආව ඉගෙනුවා. හරි. මුල්ම කාලේ මට මතක අවුරුදු 10කට විතර කලින්. හරි. ඉතින් මේ එහෙම තමයි. ඒක ටික එපා වුණා සමහර කාලවල වල. ඇත්තටම එපා වුණා. අනේ ක්ලාස් කරන්න ඕනේ මේ මොකක් හරි වෙන වැඩක් කරනවා කියලා. හරි ඒවට මේ ආයි හිත හදාගත්ත නෑ මේක කරනවා. දැන් කරන්න පටන් ගත්ත එක කරනවා නවත්තන්නේ නෑ මොකක් කවුරු කොහොම කිව්වත් නවත්තන්නේ නෑ කියලා. හරි. ඉතින් මේ දැනුත් ක්ලාස් පටන් ගන්නකම් බලන් ඉන්නේ. මොකද ඔයාලගේ කතා ටික අහගන්න. හරි. දැන් එහෙම බලන් ඉන්න දැන් බලන් හිටියා කියලා ඔයාලා එන්නේ නෑනේ. ජනෙලෙන් බලන් හිටියා කියලා. එන්නේ ඔන්ලයින් නේ. හරි. ඉතින් කොහොම හරි මේ මොකද්ද හරි. ඉතින් ඒ ඉන්න මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඕනම දෙයක් කරද්දී මුල් ටික අමාරුයි. කටු වැඩි. හරි. හරි. නෑ එපා වෙලා නෑ. කිසිම දවසක එපා වෙන්නේ නෑ. කරන දේ ආසාවෙන් කරනවා මම. කොච්චර වුණත් මම කැමති hina වෙලා ඉන්න normal එකේ. අඬාගෙන කරගෙන ඉන්න නැතුව හරි normal එකේ. ප්‍රශ්නත් වැඩි ඔලුවට ගන්න නැතුව ඒතකොට ලේසි. නැත්තම් හරි අමාරුයි. ගොඩක් වෙලාට එක හිතේ හිතිද්දි හරි. නැත්තම් බෑ වැඩි අනම්මනම් හිතන්න ගත්තොත් එහෙම අනේ නෑ මගේ දැන් එක අපි ඕගනයිසේෂන්ස් වල ඉන්නවා එක ප්‍රශ්න එනවා ප්‍රශ්න ඒ වෙලාවට කතා කර ඉවරයි. හරි. ඕන තරම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඩිරෙක්ට්ලි කතා කරනවා පුතේ. අනම්මනම් නෑ ඩිරෙක්ට්ලි කතා කරනවා. කතා කරා වැඩි ඉවරයි එතන. හරි. ඒ හින්දා මේ මොකක් හරි ගැටලුවක් වුණාන් පස්සේ ඒවා එතනින් ඉවර කරලා දාන්න. එතකොට ප්‍රශ්න නැහැ. හරි. ඔව් ඉගෙනීම මල්ලත්තක්නේ. අපි මේ ඉගෙනීම කටුවිත්තකි නේද? හරි. හරි. ඉතින් හොඳයි. හරි ඊට පස්සේ මෙතන හරි අපි කරගෙන යන්න 10. Question number 11. ආව රන්දිස මේ දවස්වල දානවා මම දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක ලස්සනට ඉන්නවා කොල්ලා. හරි. ඔතන ඉන්නවා සර් නේද? මම දැක්ක ඔය නාටකම්කාරයෝ බලද්දි එහෙම යනවා. හරි. අපි බලාපොරොත්තු වුණා ගොඩක් කාලයකට කලින් දැන් තමයි ආවේ එළියට. හරි. ඉතින් මේ හොඳයි පුතේ අපි 11 question number 11 එකට යනවා. Select the corrected statement. Select the corrected statement. හරි. මොකද්ද මේකේ?
first one, uh, imposition of international trade embargo is a weakness to a business. හරි. මොකද්ද මේකට ආන්සර් එක? 11 එකට ආන්සර් එක මොකද්ද? 11 එකට ආන්සර් එක. හරි. හොඳයි. ඉතින් විනාඩි දෙන්න පුතේ. හරි. එතකොට මේකේ second one එක වෙන්නේ දැන් මේක අපි sorry first one එක වෙන්නේ imposition of international trade embargo is a weakness. දැන් weaknesses තියෙන්නේ මේක මැකුවානේ. weaknesses තියෙන්නේ පුතේ internal environment එකේනේ. weaknesses තියෙන්නේ. දැන් trade embargo එකක් කියලා කියන්නේ පුතේ අපි දන්නවා මේ කියන්නේ වෙළඳ සම්බාධක සිංහලෙන් කිව්වොත් ඒ කියන්නේ වෙන රටක ඉඳලා තව රටකට දැන් අපි example එකක් අපි මේ international trade එක කවුරු හරි කෙනෙක් දැන් අපේ රටත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා නවත්තනවා. ඒ කියන්නේ ලංකාවට එයාලා එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටට අපිට ඉම්පෝර්ට් කරගන්න විදියක් නැහැ. හරි. එතකොට ඒක weakness එකක් නෙමෙයි ඒක threat එකක්. හරි. මොකද ඒක ඇවිල්ලා global environment එකත් එක්ක relate වෙන්නේ. ඒක threat එකක්. ඒ හින්දා පළවෙනි එක වැරදි. අපෙන් අහන්නේ correct statement එක. Second one, specialized production methods are the opportunities. දැන් ආපෞසර් එකක ලියමු. මං හිතන්නේ ලියන එක හොඳයි. opportunities තියෙන්නේ internal opportunities තියෙන්නේ external environment එකේනේ. දැන් මෙතනදී specialized production methods are the opportunities කියන එක පුතේ වැරදි. නෑ ඒක වැරදි. හරි. ඒක වැරදි. මොකද ඒක? ඒක strength එකක්. very good. strength එකක්. හරි. මොකද ඒ කියන්නේ අපිට හොඳ product දැන් මම මෙහෙම කියන්න. KFC එකට හරිද? දැන් කවුරු හරි කිව්වොත් ඉතින් මේ කොහොමද ස්පෙෂලායිස් ප්‍රොඩක්ෂන් මෙතඩ් එකක් ඔපචුනිටි එකක් වෙන්නේ නැත්තේ කියන එක. හරි. කවුරු හරි අහුවොත් මේ දැන් මේක ඒක ඔපචුනිටි එකක් නෙමෙයි ඒක ස්ට්‍රෙන්ත් එකක් කියලානේ මම කිව්වේ. පුතේ අපි KFC එක ගමු. KFC කියන එක KFC ළගේ අර රෙසිපි එකක් තියෙනවානේ. එයාලගේ තියෙනවානේ රෙසිපි එකක් අර ක්‍රිස්පි චිකන් එකේ දැන් නම් ඒක මේ එයාලට විතරක් ස්පෙෂලායිස්ඩ් උන එකක් නෙමෙයි. හරි. ඒ වුණාට දැන් කාලයක්ම එයාලගේ ඒ ප්‍රොඩක්ෂන් මෙතඩ්ස් එයාලගේම දේවල් එයාලා තමයි මේ සියලු ඔක්කොම දේවල් දන්නේ. එයාලට ඒක ලොකු ස්ට්‍රෙන්ත් එකක්. හරි. එයාලගේ තියෙන ප්‍රොෆිට් එක වැඩි කරගන්න, එයාලගේ තියෙන පොපියුලේෂන්, ඒ කියන්නේ පොපියුලර් එක වැඩි කරගන්න අනිවාර්යයෙන්ම ලොකු ස්ට්‍රෙන්ත් එකක් වුණා. ඒ හින්දා ස්පෙෂලායිස්ඩ් ප්‍රොඩක්ෂන් මෙතඩ්ස් කියලා කියන්නේ ස්ට්‍රෙන්ත් එකක්. හරි. third one, designing new cities are the opportunities. yes very good. ඒක හරි. ඒ වගේ එකක් තිබ්බනේ කලින්. කොහේ හරි තිබ්බා වගේ මතකයි. හරි තැනකදී තිබ්බා වගේ. question number 7 එකේ. question number 7 එකේ තිබ්බා නේද පුතේ? ඔය දැන් designing new cities are the opportunities to a business කියන එක. අනිවාර්යයෙන්ම අලුතෙන් city එකක් හැදෙනවා කියලා කියන්නේ business එකට opportunity එකක්. ඒක හරි. question number 11 වලට answer එක third one. හරි. අපි බලමු fourth එකයි වැරදි කියලා. අන්න හරි. Coca-Cola recipe එකත් හරි පුතේ. very good. අන්න ඔහොම මේ ඇත්තට very good. අන්න ඒ වගේ examples දෙන්න. හොඳයි. Coca-Cola recipe එකත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ specialized production method එක ගන්න නේ. හරි. ඊළඟට මේකේ fourth one එකයි වැරදි කියලා බලමු. constructing highways are a strength. නෑනේ strength එකක් නෙවෙයිනේ නේ. ඒක strength එකක් වෙන්නේ නෑනේ. ඒක opportunity එකක්. මොකද අපි නෙවෙයිනේ මේ highway එක හදන්නේ. හරි. ඊළඟ එක Nimal and Sunil commence the partnership as Sunimal. හරි අපි බලමු. Nimal and Sunil commence the partnership as Sunimal. නියමයි හොඳ නම. Sunimal. හරි. The characteristic that can be seen in this business is හරි. partnership එකක තියෙන මොකක්ද characteristic එක? අපි බලමු first one. having a limited liability. No, wrong. limited liability එකක් නෑ. partnership වල කවදාකවත් limited liability එකක් නෑ පුතේ. හරි. මට කියන්න limited liability එකක් නැති. ඒ කියන්නේ unlimited liability එකක් තියෙන business organizations මොනවද කියලා පුතේ? unlimited liability එකක් තියෙන business organizations මොනවද? yes. sole proprietorships and partnership. unlimited liability එකක් තියෙන business organizations තමයි sole proprietorship, partnership
ඔයාලා මොකද හිතන්නේ මේ ඩිපාර්ට්මන්ට්ස් ගැන? ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස් ඒ ගැන මොකද හිතන්නේ ඔයාලා? දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස් වල ලයබිලිටි එක ලිමිටඩ්ද අන්ලිමිටඩ්ද කියලා ඔයාලගේ ආන්සර් එක මොකද්ද දෙන්නේ? ආ දැන් එහෙම ක්වෙස්චන් එකක් සමහර විට එන්න පුළුවන්. ආපහු අහනවා ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකක පුතේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක ලයබිලිටි එක ලිමිටඩ්ද අන්ලිමිටඩ්ද? ලිමිටඩ්ද අන්ලිමිටඩ්ද? අපි බලමු ඔය තියෙනවම කතා කරලා හරියන්නේ නැහැ. ඔය ප්‍රශ්න ඔය විදිහට මේ නෑනේ එක්සෑම් එකට. හරි ලිමිටඩ්ද අන්ලිමිටඩ්? මට ඒක කියන්න. නෝ ඒ කියන්නේ ඈ මොකද්ද? හරි. අපෝ කියන්න මේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකක ලයබිලිටි එක ලිමිටඩ්ද අන්ලිමිටඩ්ද කියලා අහන්නේ. හරි දැන් මෙහෙමයි. දැන් ඕකේ ඔයාලා හිතන්න මේ ලිමිටඩ් කියලා ආන්සර්ස් ගොඩාක් එනවා අන්ලිමිටඩ් කියලා ආන්සර්ස් ගොඩක් එනවා. හරි. දැන් ඔයාලා මෙහෙමයි පුතේ. ඕක හිතන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් ඔයාලා හිතන්න දැන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකකින් මොකක් හරි ලොකු වැරද්දක් කරනවා. හරි. ඒ වැරද්ද කරාට පස්සේ ඒකේ ලයබිලිටි එක ගන්න කවුද? ඒක රෙස්පොන්සිබිලිටි එක ගන්න කවුද? කවුද? ඒක රෙස්පොන්සිබිලිටි එක ගන්න කවුද? වැරදි කරපු කෙනා? පොලිසියද? නෑ ගවර්න්මන්ට් එක. දැන් ඔයාලා දන්නවනේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකක් කන්ට්‍රෝල් කරන්නේ නැත්නම් fully owned by the government. හරි. control and fully owned by the government. government එකෙන් තමයි fully control වෙන්නේ. ownership එක එයාලගේ. හරි. එයාලගේ දෙයක් නම් එයාලා unlimited liability එකක් තියනවා පුතේ. unlimited liability එකක් තියෙනවා. හරි. හරි. ඔයාලා එවන ඒවා කියන්න බෑ මම සුදු වෑන් එකකින් අරන් යයි ඊට පස්සේ හරි මේ මොකද්ද නෑ මම කියන්න ගියේ unlimited liability එකක් තියෙනවා මේ ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස් වල මතක තියාගන්න. හරි. ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස් වල unlimited liability එකක් තියෙනවා. හරි. මොකද අනිවාර්යයෙන්ම පුතේ මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් එහෙම ගවර්න්මන්ට් මේ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකකින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒකට ලයබල් වෙනවා ගවර්න්මන්ට් එක. දැන් එක්සැම්පල් එකක් අර මේ ඔයාලා දැක්කනේ අර ඖෂධ නීතිගත සංස්ථාවේ මොකක් හරි අර ඖෂධ යන තිබ්බ මේක බෑකප් එකකුත් නැතුව කෙලින්ම මේක ඔක්කොම මේ ඩිලීට් වෙලා ගියා ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් ටික. දැන් ඒකට අනිවාර්යයෙන්ම ඉතින් එහෙම අපි දන්නේ මට මතක නැහැ මම දන්නේ එහෙම කියලා බෑ. හරි. ඉතින් එහෙම කියන්න නම් ගවර්න්මන්ට් එකක් ඉන්න ඕනේ නෑනේ. හරි. මම දන්නේ ඒක අපි දන්නේ. දැන් කොරෝනා වැඩි වුණේ ඇයි? අපි දන්නේ ඒක මිනිස්සු හින්දා තමයි වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම. අපි නම් දන්නේ අපි හොඳට කර්ෆියු දවස්වල හොඳට මිනිස්සුන් ඇතුලේ තිබ්බා එක්කෙනෙක්වත් එළියට යන්න දුන්නේ අපි. හරි කියලා කිව්වොත් එහෙමනේ. ඒ හරි. නෑ ඒ කියන්නේ හැමදේම ගවර්න්මන්ට් එක පිටට දානව නෙවෙයි මං කියන්නේ. හරි. මේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් වුණොත් පුතේ ඩිපාර්ට්මන්ට් එකක ඉෂුව එකක් නම් අනිවාර්යෙන් ඒකේ unlimited liability එකක් ගවර්න්මන්ට් එකට තියෙනවා. unlimited liability එකක් ගවර්න්මන්ට් එකට තියෙනවා. හරි. හොඳයි. ඉතින් මේ හරි මේ ඒ හින්දා මතක තියාගන්න sole proprietorships හරි sole proprietorship sole proprietorship partnership and departments state departments වල unlimited liability එකක් තියෙනවා මතක තියාගන්න. එතකොට මොකද්ද මෙතන ආන්සර් එක වෙන්නේ? හරි. මේකේ ආන්සර් එක අපි බලමු having a limited liability එක question number 12 වලට having a limited නෑ limited liability එකක් නෙමෙයිනේ පුතේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා partnership එකක් අනිවාර්යයෙන්ම partnership වල තියෙන unlimited liability. Second one having an agreement among partners. ඒක හරි. අපි බලමු මේ අනිත් ඒවාත් having a legal personality. ඒක වැරදි. මොකද legal personality එකක් නෑ. හරි. sole proprietorships වලත් නෑ. partnerships වලත් නෑ. state departments වලත් නෑ පුතේ.
අන්න හොඳම කතාව. දැන් ඒ තුනේ තියෙනවා common characteristics දෙකක්. මොකද්ද? liability එක තුනේම unlimited. ඒ වගේම legal personality එක තුනේම මේ no. හරි. have not legal personality. legal personality එකක් නෑ ඒ තුනේ. මේ හින්දා මේක වැරදි. fourth one එක having a continued existence නෑ කවදාවත් නෑ. sole proprietorship එකකයි partnership එකකයි continued existence එකක් නෑ. හරි. department එකක තියෙනවා පුතේ. departments කියනම එහෙම නවතින්නේ නෑනේ. ඒ වගේ තියෙනවා. හරි. එතකොට මේකේ answer එක වෙන්නේ having an agreement among partners second one. හරි. second one. අනිවාර්යයෙන්ම agreement එකක් තියෙනවා. දැන් agreement එක start කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. කාටද මතක? partnership එකක agreement එකක් හදාගන්න පුළුවන් විදි තුනක් තියෙනවා. yes, oral, implied and written. very good. හරි. oral ඒ කියන්නේ කට වචනෙන් දැන් අපි හිතමු අපි කට්ටියට නම් බෑ දැන් කට්ටියක් ඉන්නවනේ. අපි හිතමු 10 දෙනෙක් විතර එකතු වෙලා අපි orally අපි කතා කරලා conditions ටිකත් කතා කරලාම දාගෙන කොහෙවත් ලියන්නේ නැහැ. අපි පටන් ගන්නවා. ඒක orally. හරි. ඊළඟට පුතේ written කියලා කියන්නේ අපි හැම condition එකක්ම පටන් අරගෙන පුතේ මේ written start කරන partnership agreement එකකට අපි කියන නම මොකද්ද? හරි. දැන් මේක අපිට පටන් ගන්න පුළුවන් partnership agreement කියන එක partnership agreement කියන එක පටන් ගන්න පුළුවන් orally implied මම ඒකට කියන්නම් මොකද්ද කියන එක and written. හරි. written start කරන එකට අපි කියනවා partnership deed එකක්. partnership deed එකක් කිය. හරි. partnership deed එකක් කියලා අපි කියන්නේ written start කරන උදේ partnership agreement එකකට. හරි. written start කරන partnership agreement එකකට තමයි අපි උදේ කියන්නේ partnership deed කියලා. partnership deed කියලා. හරි. මතක තියාගන්න. හොඳයි. ඉතින් ওই ටික තමයි උතනදී තියෙන්නේ orally implied and written කියන එක. orally implied and written කියන එක. හරි. එතකොට මේ මම පොඩ්ඩක් මතක් කරේ. හරි. මෙතන answer එක වෙන්නේ question number 12 වලට second one. question number මේක implied එක මගෙන් අහලා තිබ්බා. sorry implied එක අහලා තිබ්බා මම ඒක කියන්න. ගොඩක් පාරක් මේක ලියලා තියෙනවානේ. ඒක තමයි. හරි. මොකද්ද? නෑ. yes හරි. දැන් අර මෙතන තියෙනවානේ පුතේ partnership deed එකකින් අනිවාර්යයෙන් start වෙන්න ඕනි කියලා මේ partnership deed එකකින් අනිවාර්යයෙන්ම මේ start වෙන්න ඕනි කියලා තියෙනවානේ පුතේ මේ අර initial capital එක more than 1000 කියන amount එකේ ඉන්නවා නම් හරි initial capital එක more than 1000 නම් අනිවාර්යයෙන්ම partnership deed එකකින් පටන් ගන්න ඕනේ. ඒක තියෙනවා 1840 prevention of fraud ordinance. හරි 1840 prevention of fraud ordinance. හරි prevention of fraud ordinance එකේ ඒක තියෙනවා. හරි මතක තියාගන්න. හොඳයි. එතකොට මේ ඔන්න ඔය ටික තමයි මේ implied කියන එක මගෙන් අහලා තිබා. implied කියලා කියන්නේ පුතේ ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු ගොඩක් වෙලාවට ඕක අර මේ අයියලා මල්ලිලාගේ අතර ඇති වෙන දෙයක්. හරි. දැන් මම කිව්වොත් හිතන්න දැන් හරි මට මල්ලි කෙනෙක් ඉන්නවා. හරි දැන් මම බිස්නස් එකක් කරගෙන යනවා. මම බිස්නස් එකක් කරගෙන යද්දි දැන් මල්ලි මට කියනවා අයියේ මං ගාව මෙච්චර ගාණක් තියෙනවා. ඔයා මේකත් පාවිච්චි කරන්න මොකද මට දැන් මේ දවස්වල වැඩක් නැහැ. මේ ඔයා මේක තියාගන්න. කියලා මට දෙනවා. මම ඉතින් එපා කියලා හරි කොහොම හරි මම ගන්නවා. හරි. අරගෙන මම ඊට පස්සේ ටික දවසක් මේක කරගෙන යද්දි මම හිතනවා මෙයාටත් දැන් මෙයා කීයක් හරි මට දීලානේ තියෙන්නේ. මම මේකෙන් ප්‍රොෆිට් එකක් ඔන්න මල්ලිට දෙනවා. හරි. ඊට මල්ලිත් තව ටිකක් කල් බලලා මල්ලි කියනවා මට තව ගාණක් තියෙනවා. ඔයා එකක් ගන්නකො මේ කරගෙන යන්න කියලා. හරි. එහෙම දන්නේම නැතුව පුතේ දෙන්නම ඒ කියන්නේ අපි ඕකට කියන්නේ ඉබේම වගේ. හරි. දන්නේම නැතුව මේක පාර්ට්නර්ෂිප් එකක් විදියට කන්වර්ට් වෙලා. කොයි වෙලාවකවත් අපි කතා වෙලාවත් කොයි වෙලාවකවත් අපි මේක ලියලවත් කිසිම විදියකින් පුතේ නෙවෙයි මේ මේක හැදෙන්නේ. අර අපි දන්නේම නැතුව ඉබේම මේක හැදෙනවා. හරි. හොඳයි. හරි. ඉතින් ඒක හරි. කොයිද ඉන්නේ කියලා අරගෙන ඉන්නේ. ඒ අයියේ. ඉන්නේ කුරුණෑගල. හරි. හොඳයි. ඉතින් question number 13.
හරි question number 13 හරි question number 13 හරි select the businesses relate to private sector හරි ඔන්න අපි හොඳ question එකක් මේ question එක නම් ගොඩක් වෙලාවට අපි කතා කරලා තියෙන දෙයක් මොකද ඕකේ ගොඩක් වෙලාවට ඔයාලව මේ confuse කරන්න අහන එකම එක දේ තමයි පුතේ cooperative societies කියන එක හරි cooperative societies කියන එක private sector organization එකක් කියන එක මම දැන් ගොඩක් සැරයක් ඔයාලට කියලා දීලා තියෙනවා හරි මෙතනදී sole proprietorship එක incorporated company එක cooperative society කියන යන්නේ තුනම A B and C කියන තුනම private companies sorry private sector businesses හරි departments කියන එක තමයි මොකක්ද government business එකක් වෙන්නේ හරි answer එක A B and C second one A B and C හරි ඊළඟ එක හරි එතකොට මේ හරි ඊට පස්සේ අපි ඒක බලමු question number 14 partnership agreement හරි partnership agreement හරි අපි බලමු මෙතන අහනවා partnership agreement එකක් බලමු the partnership ordinance the joint ownership the partnership deed the partnership license මොකක්ද ඒකට answer එක ඒක පොඩ්ඩක් ඒ question එකේ පොඩි doubt එකක් තියෙනවා අපි බලමු ඔයාලගේ answers මොකක්ද කියලා දැන් මෙතන partnership agreement කියන එකෙන් මොකක්ද මෙතන මේ කතා කරන්නේ මෙතන පුතේ මං හිතන්නේ පොඩි වැරද්දක් තියෙනවා මෙතන මේ answer එකේ පොඩි මේ question එකේ පොඩි වැරද්දක් තියෙනවා එහෙනම් අහන්න ඕනේ a written partnership agreement is කියන එකවත් එහෙම මොකුත් අහලා නැහැනේ partnership agreement is the partnership ordinance කියන එක ගන්න බෑ the joint ownership කියන එක ownership license sorry partnership license කියන එක ගන්නත් බෑ third one එක තමයි ගන්න පුළුවන් suitable answer එක හැබැයි ඒකත් හරියටම ගන්න බෑ ඒ කියන්නේ සාමාන්‍ය අනිත් ඒවාත් එක්ක බලද්දි third one එක හරි තමයි ඒ වුණාට ඒක එහෙනම් question එක වෙනස් වෙන්න ඕනේ a written partnership agreement is the partnership deed අන්න එහෙම හැදෙන්න ඕනේ හරි ඒ හින්දා මම question number 14 වලට answer එකක් දාන්නේ නැහැ ඔයාලට මම නිකන් මෙතන ලියන්නම් third one එක නිකන් most suitable answer එක third one එක මම මේක bracket ඇතුලේ ලියනවා හරි ඒක brackets ඇතුලේ මම දානවා හරි මොකද ඒක මම එහෙම දාන්නේ අනිවාර්යයෙන්ම මේ ඒකට answer එක හරියටම දෙන්න බෑ question එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හරි question number 15 ඒක බලමු Situm Taraka registered his business as Situtex. Hari Situtex. An advantage of registering the business is. Hari අපි බලමු මොකද advantage එක කියලා. දැන් මෙයා register කරලානේ. හරි. Receiving a limited liability නෑ නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මේක ඇවිල්ලා පුතේ මේ Situtex කියලා කියන්නේ අනිවාර්යයෙන්ම sole proprietorship එකක්නේ. මොකද Situm Taraka පටන් ගන්නෙ sole proprietorship එකක්. එයා විතරයිනේ. දැන් කවුරු හරි කෙනෙක්ට මගෙන් අහන්න පුළුවන් ඉතින් මේක company එකක් වෙන්න බැරිද කියලා. බෑ කම්පැනි එකක් නම් අනිවාර්යයෙන්ම Situtex company නැත්නම් Situtex limited company අන්න එහෙම නමක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් නෑනේ. Situtex කියන එකනේ තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම Situtex කියලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම පුතේ මේක මේ legal sorry මේ limited liability එකක් කියන දෙයක් එන්න බෑ. මේක sole proprietorship එකක්. හරි. ඒ හින්දා ඒක වැරදි. Receiving a legal personality. ගොඩක් අය කොච්චර මේ කියන්නේ මම ගොඩක් අයගේ දෙයක් දැකලා තියෙනවා ගොඩක් අය හිතනවා මේ අපි පුතේ බිස්නස් නේම් එක රෙජිස්ටර් කරාට පස්සේ ලීගල් පර්සනැලිටි එකක් එනවා කියලා. කවදාවත්ම නැහැ. හරිද? දැන් ලීගල් පර්සනැලිටි කියන්නේ මොකක්ද කියන එකත් මම කතා කරා. මම නිකන් කියන්න ලීගල් පර්සනැලිටි කියලා කියන්නේ බිස්නස් නේම් එකෙන් අපිට බිස්නස් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් නම් අන්න ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. හරි. දැන් මට ෂොප් එකක් තියෙනවා නම් ABC කම්පැනි කියලා හරි දැන් ඒ කම්පැනි එකකට පුතේ ලීගල් පර්සනැලිටි එකක් තියෙනවනේ මට පුළුවන් මගේ නම යූස් කරන්න නැතුව හැම ලීගල් ඇක්ටිවිටි එකකටම බිස්නස් එකේ නේම් එක යූස් කරන්න හරි හැබැයි සෝල් ප්‍රොපර්ටිෂිප් වලටයි පාර්ට්නර්ෂිප් වලටයි බිස්නස් නේම් එක රෙජිස්ටර් කරා කියලා ලීගල් පර්සනැලිටි එකක් හම්බ වෙන්නේ නැහැ කොහොමදත් ඒවට ලීගල් පර්සනැලිටි නැහැ
හරි. ඒ හින්දා ඒකත් වැරදි. receiving a continued existence නෑ ඒකත් නෑ. හරි. third one තමයි answer ගොඩක් දාලා තිබ්බේ. ඒක එන්නේත් නැහැ පුතේ. question number 15 වලට continued existence එකක් කියලා දෙයක් නෑ මේ solve participle වල. හරි. providing an identity අන්න advantage එක. fourth one very good. හරි. answers ආවා කීපයක්. fourth one providing an identity කියන එක තමයි අපිට answer එකට ගන්න පුළුවන් වෙන්නේ fourth one. හරි. හොඳයි අපිට තියෙන අන්තිමට තියෙන ආනේ අන්තිමටත් නෙවෙයි ඒක කෙලිම accounting පටන් අර ගන්නවා. සාමාන්‍යයෙන් question number 17 ඉඳලා තමයි accounting තියෙන්නේ. මේකේ 16 ඉඳලා තියෙනවා. කමන්න issue එකක් නෑ. හරි දැන් ඔන්න මෙතන ඉඳලා පුතේ accounting. හරි. අපිට තව පැය භාගයක් තියෙනවා. අපිට ඩිස්කස් කරන්න පුළුවන් maximum limit එකකට අපි යනවා. accounting part එක හොඳට අහගන්න මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් අනිවාර්යෙන් හොඳටම බලා ගන්න. හරි. හොඳයි. පටන් ගමු දෙන්න. In accounting it is not a transaction. It is not a transaction. හරි. මොකද්ද? It is not a transaction. අපි බලමු. Recruiting an employee for 15,000 per month, sales 15,000 trade stock on credit, obtain a bank loan 400,000 rupees, paying 50,000 rupees as advertising expenses. ඔයාලගේ මොකද්ද ආන්සර් එක? ඔයාලා දාන ආන්සර් එක මොකද්ද පුතේ? ඔව් හරියටම හරි. මොකද්ද? first one එක. මොකද්ද reason එක? දැන් මෙතනදී second one එකයි third one එකයි fourth one එකයි ඒ ඔක්කොම ඒවා එතනදී pay වෙලා. ඒ කියන්නේ ඒක credit basis ඒ දේ වෙලා ඉවරයි. obtain, paying, හරි sales 15,000 trade stock on credit ඒ ඔක්කොම වෙලා. හැබැයි number 1 එකේදී recruiting employee for 15,000 per month එතනදී කියවෙනවද මෙයාට ඒක pay කරා කියලා? දැන් මෙතන තිබ්බනම් paid 15,000 salary to the employee කියලා. අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. මේක තාම ගෙවලා නැහැ. නිකන් කියන්නේ මේ රුපියල් 15,000කට එක්කෙනෙක්ව ගත්තා. ඉතින් එහෙම කිව්වා කියලා ගෙවලා නැහැනේ තාම. ගෙව්වා නම් ඔන්න accounting වල දාන්න තිබ්බා. ඒ හින්දා answer එක වෙන්නේ first one. හරි. question number 17. The examples for assets and liabilities. they lazy. හරි. මේ මම දැන් ඔය ගැන ආපහු සැරයක් කියන්නම් අපේ මේ මොකද්ද මගෙන් හැමදාම මං හිතන්නේ කවුරු හරි 3-4 දෙනෙක් හරි මගෙන් අනිවාර්යෙන් ඉල්ලනවා. ඒ හින්දා මම අදත් කියන්නම් පුතේ කවුරු හරි නිව් කමර් කෙනෙක් ඉන්නවා නම් මේකට මම පුතේ මුලින්ම මේ පේපර් ක්ලාස් එක අපි මේ 13 වෙනි දවසේ යන්න කලින් පළවෙනි දවස් 4ක් සෙමිනා කරලා තියෙනවා. එතකොට මේ සෙමිනාර්ස් වල accounting lessons මුල් ටික තියෙනවා. මෙන්න මේවා. හරි introduction to accounting, මේ accounting equations and double entry system කියන එක. ඒ වගේ PDF කාට හරි ඕන නම් මට message එකක් දාලා ඉල්ල ගන්න. මම හෙට හරි අනිද්දා හරි ඔයාලට ඒව ටික එවන්නම්. හරි. මට මේ WhatsApp number එකට message එකක් දාලා ඉල්ල ගන්න අනිවාර්යයෙන්. හරි. හොඳයි. The examples for assets and liabilities are. හරි. මේකේ තියෙනවා මොනවද? assets අපි බලමු first one එක. buildings. ඒක okay. හැබැයි sales කියලා කියන්නේ පුතේ liability එකක් නෙවෙයි. හරි. sales කියලා කියන්නේ liability එකක් නෙවෙයි. ඒ හින්දා අපි ඒක අයින් කරමු. හරි. මේකෙත් second one එකෙත් land එක okay. හරි. හැබැයි bank balance. දැන් bank balance කියන එක එකපාරටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අන්න liability එකක් කියලා. දැන් bank loan එක liability එකක්. හැබැයි bank balance එක liability එකක් නෙවෙයි. හරි. bank balance එක කියන්නේ asset එකක්. ඔය දෙකම assets. ඒ හින්දා ගන්න බෑ. හරි. ඊළඟට මේ bank loan and creditors කියන දෙකම ඇවිල්ලා liabilities. ඒ හින්දා ඒකත් ගන්න බෑ. හරි. ඊළඟට debtors and creditors. debtors කියලා කියන්නේ ඒක නම් ගොඩක් අය පටලව ගන්නත් එකක්. ඒ හින්දා වෙනම ලියාගත්තත් කමක් නැහැ. debtors කියලා කියන්නේ asset එකක්. හරි. ඒ කියන්නේ අපිට cash දෙන්න තියෙන කට්ටිය. creditors කියලා කියන්නේ පුතේ liability එකක්. අපි cash දෙන්න ඉන්න කට්ටිය. හරි. ඒ හින්දා answer එක වෙන්නේ question number 17 වලට fourth one. හරි. ලේසි එකක් තියෙනවා. accounting equation එකේ main factors 3 අහනවා. ඒක වරද්ද ගත්තොත් ඉතින් හරි ප්‍රශ්නයක්.
the main factors of accounting equation is මොකද්ද මම කියන්නේ asset equal equity plus liability කියන එක නෙන්නේ පුතේ asset equal equity plus liability ඒවා තියෙන්නේ මොකේද yes second one එකේ asset equal equity plus liability නේ මේ accounting equation එක ඒ තුන තියෙන්නේ asset liability equity කියන තුන තියෙන්නේ second answer එකේ දෙවෙනි උත්තරේ හරි 19 when receiving income to the business there should be හරි අපි බලමු income එක අපිට එද්දි මොකද වෙන්නේ හරි income එක එද්දි receiving income හරි මෙතන තියෙන්නේ assets liability and equity කියන දේවල් වලින් විතරයි ආන්සර් එක දෙන්න තියෙන්නේ හරි මෙතන තියෙන්නේ assets equity and liability කියන ඒ වගේ ආන්සර් එකක් දෙන්න විතර අපි හිතමු නිකන් අපි example එකක් ගමු පුතේ මොකක් හරි received 5000 commission income කියලා හරි අපි නිකන් ගමු received 5000 commission income එතකොට asset equal equity plus liability කියන එක හරි එතකොට වෙන්නේ ඔන්න මේ මොකද්ද assets වල දැන් අපිට 5000 asset එකක් එනවා කියලා කියනවා හරිද හරි 5000 asset එකක් එනවා කියලා අපිට කියනවා හරි එතකොට දැන් මම කියන්නේ මෙතන මම example එකක් ගන්නෙ හරි 5000 yeah received 5000 commission income නිකන් example එකක් ගන්න commission income එක හම්බෙද්දි මොකක් වෙනවද කියලා නේ අහන්නේ හරි assets 5000 වලින් වැඩි වෙනවා cash කියලා ඒ වගේම income එක වැඩි වෙන හින්දා equity එක වැඩි වෙනවා 5000 වලින් income කියලා හරි එතකොට මෙතනදී වෙන්නේ asset එකත් පුතේ increase වෙනවා equity එකත් increase වෙනවා liability එකට මුකුත් වෙන්නේ නැහැ කිසිම දෙයක් වෙන්නේ නැහැ හරි හොඳයි එතකොට මම example එකක් ගත්තා නැත්නම් මේක හොයන්න එපා මේ මොකද්ද මේ 5000 එක කොහෙද තිබ්බේ කියලා හොයන්න එපා හරි මම මෙන්න මේ equation එකට when receiving income into the business කියන එකට මම මේ ඒක accounting equation එකට දාලා ඔන්න ඔයාලට පෙන්නුවා හරි එතකොට ඒකේ answer එක වෙන්නේ increase in assets and increase in equity equation number 19 වලට answer එක number 1 හරි හොඳයි ඊළඟ එක 20 මැච් එකත් බල හිටියේ නේ නේවත් බල හිටියේ දිනනවා කියලා දන්න හින්දා මම වැඩි බැලුවේ නේ දිනනනේ හොඳයි සතුටුයි කොහොමද දිනනවා දැන් මට හරි සතුටක් තියෙනවා මේ අපි සෙමිනාර් එක කරන දවසේ දිනනවාමයි කොහොම හරි ඉන්දියාවට ගිහුවත් දිනනවා හරි ඉතින් මේ අනිවාර්යයෙන්ම පරදීත් දන්නේ මම බයෙ ඉන්නේ මම අදත් බයෙ හිටියේ පළවෙනි විකට් තුන යද්දිම දැන් අද සෙමිනාර් එකේ මැච් එක පෙරදුනා කියලා කිව්වොත් එහෙම මාර ප්‍රශ්නයක් නේ ඒ හින්දා කියලා මේ වුණාට කොහොම හරි කරලා මුන් ටික ගැහුවානේ ඒක ලොකු දෙයක් හරි හරි පුතේ හරි question number 20 හරි the influence of a transaction to the accounting equation is as follows හරි assets අඩු වෙනවා equity එකත් අඩු වෙනවා පුතේ equity එක අඩු වෙන්න නම් reasons දෙකයි බලපාන්නේ හරි equity එක වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම income and additional capital වැඩි වෙන්න ඕනේ හරි equity එක වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම income එක ඒ වගේම මේ additional මේ capital එක තියෙන්න ඕනේ. ඒතර මෙතන තියෙන equity එක අඩු වෙලා. equity එක අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම expenses and drawings කියන දෙකෙන් එකක් තියෙන්න ඕනේ. අපි බලමු මේ දෙකෙන් එකක් තියෙනවද කියලා. First one selling trade goods 25000 on cash. හරි selling trade goods 25000 on cash නෑ ඒක වෙන්න බෑනේ. ඒකෙන් නෑ. ඒ කියන්නේ එතනදී income එකක් ගැන අපිට කියන්නත් බෑ. හරි ඒකින් හින්දා එන්නේ නෑ. selling trade goods 25000 on credit. හරි. දැන් අතනදී selling trade goods 25000 on cash කියලා කිව්වනම් පුතේ එන්නේ asset එක අඩු වෙනවා asset එකම වැඩි වෙනවා. එතන ඒක selling කියලා තිබ්බා කියලා ඔයාලා ඒක profit එකක් හැටියට equity වලට දාන්න එපා. එහෙම එකක් ආවොත් මම මේ කියන්නේ. selling trade goods 25000 on cash කියන එක වෙන්නේ stock කියන asset එක අඩු වෙනවා cash කියන asset එක වැඩි වෙනවා. හරි. second one එකේදී වෙන්නේ selling
trade goods 25,000 on credit. ණයට විකුණලා තියෙනවා. ඒතකොට debtors ලානේ selling නේ. හරි. ඒතකොට stock කියන asset එක අඩු වෙනවා, debtors කියන asset එක වැඩි වෙනවා. හරි. third one එක invest in trade goods 25,000 to the business. නෑ ඒකත් invest ඉන්නේ. ඒකත් අර business එකට පුතේ invest කරපු එකක්. දැන් මම ඔයාලට කියලා තියෙනවානේ additional capital එක හැටියට පුතේ IT එක්කෙනාට invest කරන්න පුළුවන් වෙන්නේ cash විතරක් නෙවෙයි. හරි. additional capital එක හැටියට මේ IT එක්කෙනාට invest කරන්න පුළුවන් වෙන්නේ cash විතරක් නෙවෙයි. එයාට පුළුවන් stocks invest කරන්න, machine එකක් invest කරන්න, building එකක් invest කරන්න ඒ වගේ. හරි. fourth one එක හරි. paying electricity charges 25,000 අන්න expense එකක්. එතකොට එතනදී equity එකක් decrease වෙනවා, assets උත් decrease වෙනවා. question number 20 වලට answer එක number 4. number 4. හරි ඊට පස්සේ 21 22 23 24 25 අපි බලමු 25 වලට එහා යන්න බලමු. මම එතනට විතර numbers දැම්මේ. හරි මේ question එක ලේසි. මොකක්ද ඒකේ තියෙන්නේ? මොකක්ද ඒකට answer එක කියන්න බලන්න. දාන්න බලන්න පුතේ answer එක. ඔව්. motor vehicle කියලා කියන්නේ asset account එකක්. හරිද? අපිට correct statement එකනේ අහන්නේ. motor vehicle එක කියලා කියන්නේ asset account එකක්. assets වලදී වෙන්නේ increase debit decrease credit. ඒ හින්දා ඒක වැරදි. හරි. දැන් ඔයාලා දැනගන්න ඕනේ මොනවද මේ කියන එක. ඒ කියන්නේ මම අනිවාර්යයෙන්ම කියලා තියෙන දෙයක් නේ. මම ඉස්සෙල්ලත් ඒකයි කිව්වේ අර වීඩියෝස් ටික බලන්න, PDF ටික ඉල්ලගන්න, ඒ ටික කරගන්න. මොකද නැත්තම් පුතේ asset එකක් කියන්නේ මොකක්ද? මේ කියන්නේ equity එකක් කියන්නේ මොකද්ද? income expense and liabilities කියන්නේ මොකක්ද? ඒවට එන examples මොනවද කියලා හරියට දන්නේ නැත්නම් වැඩේ අමාරුයි ආ. මම මේක ආපහු සැරයක් කියන්නේ කවුරු හරි අලුතෙන් පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවනම් හරි අන්න ඒ කට්ටියට තමයි මේ කියන්නේ. හරි. ඒ කියන්නේ එහෙම අමාරුයි නම්, එහෙම අමාරු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම කොහොමද වැඩේ කරගන්න ඕන කියලා අහලා හරි කමන්නේ මට මෙසේජ් එකක් දාලා මොකක් හරි කරගන්න. හරි. මොකද නැත්තම් අමාරුයි. අර විදිහට මම කියන්නේ මේකයි වීඩියෝස් ටික බලන්න. අය පොරු මගෙන් PDF ටික ඉල්ල ගන්න විතරනේ තියෙන්නේ. හරි. ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට second one එක bank loan. bank loan කියලා කියන්නේ හරි. bank loan කියලා කියන්නේ හරි මට message එකක් දාන්න privately. හරි. මේ bank loan කියලා කියන්නේ පුතේ liability එකක්. liability එක increase වෙද්දි debit නෙවෙයි. liability increase credit වෙන්නේ. ඒ හින්දා second one එකත් වැරදි. second one එක වැරදි. හරි. ඊළඟට third one employees salaries. employee salary කියලා කියන්නේ පුතේ expense එකක්. employee salary කියලා කියන්නේ expense එකක්. expense increase debit decrease credit. ඒක okay. හරි. third one තමයි answer එක වෙන්නේ. හරි. third one එක තමයි answer එක වෙන්නේ. හරි. අපි බලමු අන්තිම එක මොකද වැරදි කියලා. debtors account credit නෑ. debtors account කියලා කියන්නේ asset account එක. asset increase credit නෙවෙයි, asset increase debit. හරි. මතක තියාගන්න. හරි. ඒ හින්දා ඒක වැරදි. හරි. 22 paying 2,000 from the business for the telephone bill of the owner's house. හොඳ question එකක්. හොඳ question එකක්. හරි. ඒ කියන්නේ business එකෙන් pay කරලා පුතේ ඕනගේ ගෙදර ටෙලිෆෝන් බිල් එක තමයි pay කරලා තියෙන්නේ. හරිද? මොකක්ද answer එක? මොකක්ද answer එක? දැන් මේ මොකක්ද මේ? ඔව් බලමු ඔයාලගේ answers. දාන්න ඉක්මනට දාන්න. මොකක්ද answer එක? question number 22 වල. දැන් මෙතනදී ටෙලිෆෝන් බිල් එක pay කරන්නේ කාගේද? ඕනගේ. ඒ හින්දා කවදාක්වත් ටෙලිෆෝන් බිල් account එකට දාන්න එපා. හරිද? ටෙලිෆෝන් බිල් account එකකට දානවා නම් දාන්න පුතේ business එකේ ටෙලිෆෝන් බිල් එක pay කරොත් විතරයි. කවදාක්වත් ටෙලිෆෝන් බිල් account එකට දාන්න එපා ඕනගේ බිල් එක pay කරා නම්. හරි? එතකොට එතනදී වෙන්නේ හරි අනිවාර්යයෙන්ම මේක drawings නේ. මේක drawings.
ටෙලිෆෝන් බිල් කියලා දාන්න එපා. ටෙලිෆෝන් බිල් කියලා දාන්නේ බිස්නස් එකේ දෙයක් නම් විතරයි. හරි. drawings account එක debit. මම මෙතන ලිව්වේ නැහැ. අපි අර principles ටික normally ලියනවා. දැන් අද නෙමෙයි මම ඊළඟ දවසේ ඒක ලියලා පටන් ගන්නවා. හරි. මේ මොකද accounting part එකේ මේ මුල් ටික වලට දැන් ගොඩාක් මම කතා කරලා තියෙන හින්දා ඒක ලිව්වේ නැත්තේ. නැත්තම් මම මෙතන අනිත් පැත්තේ ලියනවා principles ටික. හරි. එතකොට මේකේ answer එක වෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම අපි ඒක ඕන ගත්තා කියලා කියන්නේ ඒක drawings. drawings කියලා කියන්නේ equity decrease debit. හරි. drawings account debit 2000. drawings account debit 2000. cash account credit 2000. ඉතින් cash වලින් pay කරන්නේ. business එකේ තියෙන cash වලින් pay කරන්නේ. අනිවාර්යයෙන්ම cash book එක credit වෙන්න ඕනනේ. cash එනවා නම් debit යනවා නම් credit නේ. cash යන හින්දා business එකෙන් ඒක credit වෙන්න ඕනේ පුතේ. ඒ හින්දා answer එක වෙන්නේ question number 22 වලට drawings account debit 2000 cash account credit 2000. third one. හරි. question number 23. හරි. කියන්න බලන්න answer එක. මොකක්ද answer එක? A commonly accepted format which is මොකක්ද අපි අහන්නේ the corrected statement for ledger. හරි ledger එකක් කියන්නේ මොකක්ද කියලා අහන්නේ. A commonly accepted format which is recorded transaction. ඒ මොකක්ද? ඒ මොකක්ද ඒකට answer එක? ඒක මොකක්ද ඒක හරිනම්? A commonly accepted format which is recorded transaction. මොකක්ද? ledger account. ledger account එකක් ඒක. ඒ කියන්නේ first one එකෙන් කියන්නේ ledger account එකක් කියන්නේ. The commonly accepted format which is recorded transactions කියන පුතේ ledger account එක කියන. හරි. B a book which records the debit and credit influence of a transaction. හරි. ඒකත් ඇවිල්ලා ledger account එකක් ගැන. A book which records the debit and credit influence of a transaction කියන්නේ ඒකත් මේ ledger account එකක් කියන එකයි ledger එකක් කියන එකයි දෙකක්. හරි. ledger account එක කියලා කියන්නේ අපි අර ගහන්නේ format එක. ඒක. අපි බලමු එහෙනම්. third one an account which records the double entry of a transaction. ඒ තුනම එන්නේ ledger account එකකටනේ. ඔන්න බලා ගන්න හරි. මේකේ answers තුනම එනවා. ඒක එන්නේ හැබැයි ledger account එකකට. දැන් ඔක පටලව ගන්න කෙනා ওই answers තුන එකට ගහයි. හැබැයි අපේ answer එක වෙන්නේ fourth one එක a collection of all assets, liability, equity, income, expenses. ඔන්න ඔය කියන equity, income, expenses හරි sorry assets, equity, liability, income, expenses කියන accounts පහ තියෙන book එක නැත්නම් පුතේ computer software එක. computer softwares ගැන අපි මේ දවස්වල කතා කරනවා theory class වල මේ Acpac, QuickBook, Myob, Sage කියන ඔන්න ඔය accounting softwares use කරනවා පුතේ accounting මේ වැඩවලට. හරි. එතකොට ledger එකක් කියලා කියන්නේ ඒ book එක හරි ඒ accounts තියෙන book එක හරි නැත්නම් software එක හරි. එහෙනම් 23 වලට answer එක වෙන්නේ fourth one. fourth one. හරි. ඊළඟට ඔබේ 24 බලමු මේකට answer එක. 24 හරි. purchase trade stocks 4000 rupees on credit. හරි. purchase trade stock 4000 rupees on credit. හරි. එතකොට අපි trade good එකක් credit basis purchase කරනවා. හරි. එතකොට මොකේද දාන්නේ? corrected journal entry for about transaction. මොකක්ද answer එක? දැන් පුතේ cash කියන එක එන්නම බෑනේ. නේද? cash කියන එක එන්න බෑ. මොකද මේ cash වලින් කිසිම transaction එකක් වෙන්නේ නැහැ. credit basis තමයි transaction එක වෙන්නේ. ඒ හින්දා ඉතින් first එකයි second එකයි third එකයි දෙකම අයින් කරන්න පුළුවන්. first එකයි third එකයි දෙකම අයින් කරන්න පුළුවන්. අපි බලමු. ඒ කියන්නේ අපි purchase කරද්දී අනිවාර්යයෙන්ම credit basis purchase කරත්. හරි. credit basis purchase කරත් cash basis purchase කරත් අනිවාර්යයෙන්ම අපි ඕක debit කරන්නේ purchase account එකට. ඒ කියන්නේ මේ විදිහට stock එකක් මම කියලා තියෙනවානේ. stock හරි. ඊට පස්සේ inventories හරි. ඊට පස්සේ පුතේ goods කියන එක purchase කරා කියලා තිබ්බොත් අපි කවදාකවත් stock account, inventories account, goods account කියන ඒවට දාන්නේ නැහැ. අපි දාන්නේ purchase කියන account එකට. හරි. ඒ හින්දා yes very very good because it is a expense. හරි.
purchase කියලා කියන්නේ expense එකක්. expense එක increase වෙනවා. expense increase debit purchase account එකේ හින්දා debit වෙනවා. purchase account එක debit අපි මේක credit basis නේ purchase කරන්න පුතේ. credit basis purchase කරනවා කියලා කියන්නේ ගන්න කාගෙන්ද? creditors ලාගෙන්. creditors ලා කියලා කියන්නේ කවුද? business එකට මොකද්ද creditors ලා? කියන්න බලන්න. business එකට creditors ලා කියලා කියන්නේ කවුද? yes very good. liability එකක්. liability එක increase වෙනවා. අපි ණයට ගන්න liability එක increase වෙනවා. liability increase credit. හරි. ඒ හින්දා මේකට answer එක වෙන්නේ purchase account debit 4000 ඒක expense increase වෙන හින්දා. creditors account credit 4000 ඒක liability එක increase වෙන හින්දා. liability එක increase වෙන හින්දා පුතේ. ඒ හින්දා answer එක වෙන්නේ second one. answer එක second one. හරි. ඊළඟට අපි බලමු 26 sorry 25 හරි මේක අපිට මැච් කරන්න තියෙනවා මැච් කරමු බලන්න හරි ඔන්න cash book එක තියෙනවා පුතේ cash book එකේදී තියෙන cash transactions අපි බලමු මේක credit transaction එකක් මේකත් credit මේක paid electricity bill කියන එක cash transaction එකක් හරි purchase journal එකට අපි normally දාන්නේ පුතේ trade goods on credit basis හරි අපි credit basis purchase කරනවා නම් දැන් මේක sales නේ මේක එන්න බෑ හරි අපි trade good එකක් මේක මොන business එකක්ද කියලා නැහැ හැබැයි මේ furniture කියලා කියන්නේ normally පුතේ trade goods නෙවෙයිනේ business වලට දැන් හැබැයි furniture business එකක නම් furniture එකක් purchase කරා කියලා කියන්නේ trade good එකක් හරි හැබැයි අපි එතනදී මෙතන credit purchase කියලා විතරක් එකක් තියෙන හින්දා අපි එතනට විතරක් යනවා purchase journal එකට අපි දාන්නේ trade good එකක් වෙන්නත් ඕනේ ඒක පුතේ credit basis purchase කරන්නත් ඕනේ trade goods on credit basis කියන ඒවත් විතරයි අපි purchase journal එකට දාන්නේ. හරි. sales journal එකට දාන්නේ මෙතන එකයිනේ තියෙන්නේ. මෙන්න credit sales 4000. හරි. general journal එකට දාන්නේ මෙන්න මේක. ඉතින් අන්තිම ඉතුරු වෙන්නේ ඒක. ඒ වුණාට ඉතුරු වෙන්නේ ඒක කියලා ඒකට දාන්න එපා. හරි. අපි general journal එකට දාන්නේ cash book, bank account. හරි. ඊළඟට petty cash book, sales journal, purchase journal කියන ඔය පහටම එන්නේ නැති ඒවා තමයි පුතේ අපි දාන්නේ කොතනද general journal එකට. දැන් purchased furniture කියලා කියන්නේ non current asset එකක්. furniture එකක් normally business එකට ගන්න පුතේ business එකේ use එකට. හරි නැතුව අපහ විකුණන්න නෙවෙයිනේ. business එකේ use එකට මොන හරි දෙයක් ගන්නව නම් අපිට ඒක purchase journal එකට දාන්න බෑ. cash book එකට දාන්නත් බෑ. ඒක cash transaction එකක් නෙවෙයි හින්දා. bank account, petty cash book, sales journal ඒ කිසිම එකකට දාන්න බෑ. ඒ හින්දා අපි ඒක දාන්නේ general journal එකට. answer එක මොකද්ද වෙන්නේ? D වලින් පටන් ගන්න එක answer එකයි තියෙන්නේ ඇත්තටම කිව්වොත්. මේක මේ cash book එකේ transaction එක මොකටද යන්නේ කියන කෙනෙක්ට ටක් ගාලා දාන්න පුළුවන්. D C B A answer number 4. answer number 4. fourth one na fourth one. හරි. හොඳයි. හරි. අපි යමු question number 26 වලට පුතේ 26 වලටත් යා. තව මෙතනින් ඒ පහ අපි කතා කරමු. 26, 27, 28, 29 and 30. එච්චරයි. හරි. හොඳයි 26 වලට answer එක වෙන්නේ අපි බලමු 26 වලට answer එක වෙන්නේ on 1st of September 2018 Janaka purchased furniture 150,000 rupees from Dambulu Furniture PLC on credit for the use of his business. හරි අපි බලමු දැන් මෙයා කරන්නේ Janaka purchased furniture 150,000 from Dambulu Furniture PLC on credit for the use of his business. අන්න එයාගේ business එකේ use එකට ගන්න. එයාගේ business එකේ use එකට එයා ගන්නවා නම් මම දැන් අන්තිමට කියලා ඉවරුනේ ඒක. එයාගේ business එකේ use එකට පුතේ එයා furniture එකක් ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම general journal එකට තමයි දාන්න වෙන්නේ. මොකද credit basis නේ ගන්නෙ. හරි. අපි බලමු. එතකොට ඒක මට answer එකක් තියෙනවා බලමු. ඒක වෙන්නේ නැති. හරි. On 30th of September 2018 Janaka settled this debt amount by paying a check. හරි check එකකින් pay කරනවා. හරි. එතකොට
මම මුලින්ම දැන් අපිට අපෙන් අහන්නේ the corrected source documents respectively are. දැන් පළවෙනි එක මම කිව්වා මෙයාගේ business එකට on credit for the use of the business කියලා ගද්දිම පුතේ ඕකට එන්නේ general journal එකට. general journal එකේ source document එක වෙන්නේ journal voucher එක. හරි. journal voucher එක. එතකොට check එකකින් pay කරන හින්දා පුතේ අනිවාර්යයෙන්ම check counter foil එක. නැත්නම් අපිට payment voucher කියලා ගන්නත් පුළුවන්. ඒ වුණාට payment voucher කියන answer එක නැහැනේ මෙතන. ඒ හින්දා check counter foil කියන එක ගන්න පුළුවන්. يعني check counter foil කියලා කියන්නේ අර check එක කැඩුවට පස්සේ අර අපිට ඉතුරු වෙන part එක තමයි counter foil එක කියලා කියන්නේ. හරි. ඒ හින්දා answer එක වෙන්නේ second one. 27. What is the source document used to adjust the bank balance? හරි. දෙන්න බලන්න answer එක. මොකද ඔන්න lesson number 9 වලට එහෙම ඇවිල්ලා තියෙන්නේ දැන් ඈ. lesson number 9 වලට දැන් අපි lesson 12ම තියෙනවානේ. දැන් ඔය තියෙන්නේ bank account and bank reconciliation statement. හරි. පුතේ මොකද්ද අපි adjusted bank account එක හදද්දී අපි use කරන source document එක තමයි මොකද්ද? bank statement එක. bank statement එක. හරි. අපි ඒ කියන්නේ adjusted bank account එක හදන්න අපි use කරන්නේ මොකද adjusted bank account එක හදන්නේ පුතේ අපි අර standing orders ඊට පස්සේ check book charges ඊට පස්සේ මේ මොකද්ද මේ direct remittances ඒවා use කරලා. එතකොට ඒවට අපිට ඒවා තියෙන්නේ පුතේ bank statement එකේ. එහෙනම් question number 27 වලට answer එක third one. හරි. ඊළඟට 28. හරි. මම මෙතනින් 28 එක කොහොමම තියනවා. මොකද 28 එක නිකන් කියලා දෙන්න බෑ. හරි. 28 එක කියලා දෙන්න නම් පොඩ්ඩක් lessons වල පොඩි part එකක් ඔයාලට මතක් කරන්න ඕනේ. මම 25 වලින් නවත්තන්නම් කියලා හිටියේ. ඒ වුණාට මම 28 වලින් මම 7 වලින් නවත්තන්න මම හිතුවා. මොකද ඒක නිකන් කියලා දෙන්න බෑ. ඒක කතා කරනවා නම් අපි පුතේ අනිවාර්යයෙන්ම මේ bank reconciliation and adjusted bank account එක ගැන ඔයාලට පොඩි roughly idea එකක් දෙන්න ඕනේ. හරි. ඒ idea එක දෙන්න නැතුව මම කැමති නෑ නිකන් උත්තරේ කියාගෙන යන්න. හරි. ඒක දෙනවා නම් විනාඩි ගාණක් අරගෙන මම ඒක කියලා දෙන්න ඕනේ. හරි. ඉතින් ඒ හින්දා මම question number 27 වලින් ඒ ටික නවත්තනවා. හරි. අදට. හරි. ඉතින් වෙලාවත් හරිනේ. විනාඩි 5ක් වගේ තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් මොන හරි දෙයක් තිබ්බොත් දන්නේ නැති දෙයක් තිබ්බොත් අහගන්න කිසිම ඉෂුව එකක් නෑ පුතේ. මොන හරි ඕන දෙයකට. හරි. එතකොට මේ මොකද්ද මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න නම්බර් එකට. හරි. මම පුළුවන් උපරිම විදියට මම රිප්ලයි කරනවා. පුළුවන් උපරිම විදියට කොච්චර බිසි ඇත්තටම එක එක වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒ හින්දා බිසි. හරි ඒ හින්දා. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න අම්මලා තාත්තලා හැමෝමත් එක්ක මේ එළියට යන්න පුළුවන්කම තිබ්බට පොඩ්ඩක් ඇතුළට වෙලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා මේ යන විදිහත් එක්ක ආපහු ටිකක් බයයි. හරි ඒ හින්දා. හරි. ඒ හින්දා වැඩ ටික කරගෙන යන්න. අපි පුතේ ඊළඟ වීක් එකේ එහෙම වුණොත් හම්බෙමු. හරි. එහෙනම් හැමෝටම good night. පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා. හරි. Okay bye all.